අපි ඉතින් පළවෙනි පියවරේදී ආර්ථ විද්‍යාව හඳුනාගත්තා. සමාජ විද්‍යාව, සූක්ෂම ආර්ථික විද්‍යාව, සාරු ආර්ථික විද්‍යාව, අභිමතානුරූපී ප්‍රකාශ, යථානුරූපී ප්‍රකාශ. ඒ නිපුණතාංක එක කොටස. දැන් අපි නිපුණතාංක 1 දෙවෙනි කොටස ආරම්භ කරනවා. ඒ ආපු ගමන් මගේ ඊළඟ පියවර අපි ඒ මුල ඉගෙනගත්තු කොටසත් තව ටිකක් මතක් කරගෙන එතනින් සම්බන්ධතාවය ගොඩනගා ගමු. එකෙන් එක, එකෙන් දෙක. නිපුණතා 1හි එක පියවර අවසන්. දැන් එතන පටන් එකේ දෙවෙනි පියවර. මෙහෙම පියවර 3, 4, 5, 9ට යනවා පළවෙනි නිපුණතාව. එක දිගට පියවරින් පියවර අපි ඒක දම්වැලක පුරුක් වගේ ලස්සනට සම්බන්ධ කරගමු. එක පුරුකක් ඉවරයි. දැන් අලුත් පුරුක ඒක මෙතෙන්ට සම්බන්ධ කරගමු. නිපුණතාව 1, 2 භාණ්ඩ සේවා පරිභෝජනය. භාණ්ඩ සේවා පරිභෝජනය, ඒ පරිභෝජනයේ තුලින් අවශ්‍යතා, උවමනා. Human needs, human wants. අවශ්‍යතා තුලින් පැන නගින උවමනා තෘප්තිමත් වන ආකාරය. අවශ්‍යතා තුලින් පැන නගින උවමනා තෘප්තිමත් වන ආකාරය. දැන් අපි අවශ්‍යතා සහ උවමනා ගැන මුල පටන් සරලව නැවතත් මතක් කර ගැනීම කරමු. අපි ආර්ථික විද්‍යාව විෂය සමාජ විද්‍යාවක් බවත්, එය පැරණිතම විෂය බවත්, නූතන නවීනතම විද්‍යාව බවත් පැහැදිලි කරගත්තා. එක සමාජ විද්‍යාවක් සමාජ විද්‍යාවන් අතර රැජින, එහෙම සම්ප්‍රදායිකව කියන බවත් අපි එදා දැනගත්තා. ඉන් පස්සේ අපි ආර්ථික විද්‍යා න්‍යාය සහ එහි ප්‍රායෝගික භාවිතය පිළිබඳ ප්‍රමාණවත් සාකච්ඡාවක් කරලා ඔබට පැහැදිලි කරලා ආර්ථික විද්‍යාවේ ප්‍රධාන ශාඛා 2 මොනවද කියන එක හඳුනාගත්තා. ඔබට මතකයි ආර්ථික විද්‍යාවේ ප්‍රධාන ශාඛා 2 අපි කතා කරද්දී සූක්ෂම ආර්ථික විද්‍යාව සහ සාරු ආර්ථික විද්‍යාව කියන වචන දෙක අපි හඳුනාගත්තා. මේ ඔබ කලින් දවසේ ඉගෙනගත්තු දේ මතක් කරගෙන අද ඉගෙන ගන්න තියෙන අලුත් දේවල් වලට සම්බන්ධතාවය ගොඩනගා ගන්න මොහොත. එහෙම කලින් වතාවේ ඉගෙනගත්තු දේවල් සාරාංශයක් කරලා ඊළඟ පියවරට යනකොට මතක් කර ගැනීම ඉතාම වැදගත්. දම්වැලක පුරුක් වගේ මේ එක ඒකක එකිනෙක සම්බන්ධයි. එහෙමනම් අපි අවධානයෙන් පළමු අවස්ථාවේ ඉගෙන ගත්තා සූක්ෂම ආර්ථික විද්‍යාව. සූක්ෂම ආර්ථික විද්‍යාව. ඊට කුඩා කොටස් වලට ආර්ථිකයේ විචල්යන්, විවිධ ඒකක, විවිධ පුද්ගලයන් බෙදාගෙන වෙන වෙනම අවධානය යොමු කිරීම. ඒ ගැන අපි ඉතාම සවිස්තරව පැහැදිලිව ඔබට ඉදිරිපත් කරා. ඉන් අනතුරු අපි කතා කළේ සාරු ආර්ථික විද්‍යාව. අර සූක්ෂම ආර්ථික විද්‍යාවේ කුඩා කොටස් වලට කඩාගත්තු සංකල්ප සියල්ල පසුව සමස්තයක් වශයෙන් පොදුවේ එකතු කරලා ඉතා පුළුල් විග්‍රහයකට ලක් කරා සාරු ආර්ථික විද්‍යාවේ. අපි උදාහරණ වලට කිව්වේ මයික්‍රොස්කෝප් එකකින් බලනවා නම් ඉතා සියුම් දෙයක් විශාල කරලා, ඒ වගේ දෙයක් තමයි ආර්ථික විද්‍යාවේ සූක්ෂම ආර්ථික විද්‍යාවේදී කෙරෙන්නේ. කුඩා කොටසකට කඩාගෙන, කුඩා විචල්යන් වලට කඩාගෙන, වෙන් කරගෙන ඒ එක එකක් පිළිබඳ ඉතාම සූක්ෂම විශ්ලේෂණය. ඉන් පස්සේ එසේ සූක්ෂම වෙන වශයෙන් සාකච්ඡා කරපු දේවල් එකතු වුණාම රටේ සමස්තයක් වශයෙන් පොදුවේ එන්ටයර් ඉකොනොමි සමස්ත ආර්ථිකයටම බලපාන පොදු පුළුල් චිත්‍රය මං කිව්වේ දුරගක්නා කන්නඩියකින් බලනවා වගේ කියලා. ඈත දුර බලන කන්නඩියකින් බලපුවම ඈත පුළුල් ප්‍රදේශයක් ආවරණය වෙන්නේ. අනිත් වගේ ආර්ථිකයේ පුළුල් ආවරණය කිරීම තමයි සාරු ආර්ථික විද්‍යාවෙන් උනේ. මතකයිනේ? හොඳයි. මේ ආධුනික ඔබට මුලදී
පැන නගින ගැටලු අපිට තියෙන අත්දැකීම අනුව කියන්නේ මේ වචන මුලදී ටිකක් ඔබට පටලවෙන්න පුළුවන්. එතකොට මතක තියාගන්න තියෙන හොඳම ක්‍රමය තමයි වචන දෙකෙන් එකක අර්ථය හොඳින් මතක තියාගන්න. සූක්ෂම ආර්ථික විද්‍යාව කියොත් සියුම්. එතකොට ඔබට ඊටාම පැහැදිලිව ඊළඟ වචනේ තර්කයෙන් ඔබේ යටිසිතෙන් ඔබේ මනසෙන් ඔබට මතු කරලා දෙනවා. එහෙනම් අනිත් කොටස සියුම් වෙන්න බෑනේ. පුළුල් අන්න සාරව. ඊට පස්සේ අපි සූක්ෂම ආර්ථික විද්‍යාවෙත් සාර්ව ආර්ථික විද්‍යාවෙත් විභාග මට්ටමේ පසුගිය අවුරුදු දෙකක විභාග ප්‍රශ්න පත්‍රවල තිබිච්ච ප්‍රකාශ අරගෙන ඒවා වෙන් කරලා ඔබට හඳුන්වලා දුන්නා. ඔබට නැවත නැවතත් ඒ දේ යලිත් මතක් කරනවා අවශ්‍ය අවස්ථාවේදී. ඊට පස්සේ අපි මේ සූක්ෂම ආර්ථික විද්‍යාව සහ සාර්ව ආර්ථික විද්‍යාව කියන කොටස් දෙකම ආර්ථික විද්‍යාවේදී අදහස් දක්වද්දී ප්‍රකාශ කරද්දී ස්ටේට්මන්ට්ස් ප්‍රකාශ විවිධ සංකල්ප විවිධ පද්ධති විවිධ න්‍යායන් විවිධ ආර්ථික සංකල්ප විවිධ ආර්ථික පද්ධති සහ විවිධ ආර්ථික න්‍යායන් ඔස්සේ මේ ලෝකයට දැනුවත් කරනවා. මේ දැනුවත් කරන ප්‍රකාශයන් ප්‍රධාන ස්වරූප දෙකයි. එකක් යථානුරූපී ප්‍රකාශ. ඔබට මතකයි මොනවද මේ යථානුරූපී ප්‍රකාශ කියලා කිව්වේ? සත්‍ය වශයෙන්ම අතීතයේ සිදු වෙමින් පැවතිච්ච දේ ඇත්තටම වෙච්ච දේ බඩු මිල දිගින් දිගටම වැඩි වුණා. අපි උදාහරණ ගත්තේ වර්තමානයේ ඒත් අපිට දැනෙන්නේ බඩු මිල වැඩි වෙමින් පවතිනවා. අතීතයේ වැඩි වුණා වර්තමානයේ වැඩි වෙමින් පවතිනවා. ඇත්තද? ඔව්. අන්නේ සත්‍යය. ඒ යථාර්ථය යථානුරූපී පොසිටිව් ඉකොනොමික්ස් අතීතයේ වර්තමාන විතරක් නෙමෙයි. එහෙමනම් ඔබට ඇත්තටම අනාගතයේ කුමක් සිදු වෙයිද කියලා හිතන්න පුළුවන් නම් ඔබ කියාවි බඩු මිල වැඩි වේගන වැඩි වෙමින් පවතිනවා. ඉදිරියේදීත් වැඩි වේවි. අන්න ඒ අනාගතයේදීත් ඇත්ත වශයෙන්ම ඔබට හිතෙන දේ යථානුරූපීව ප්‍රකාශ කරනවා නම් බඩු මිල විතරක් නෙමෙයි ආර්ථික විද්‍යාව මේ කාල පරිච්ඡේද 600ක් වෙන් කරලා තියෙන්නේ. 12 වසර 300ක් 13 වසර 300ක් වශයෙන් මේ විවිධ අවස්ථාවල ඇති වෙච්චි අතීත වර්තමාන අනාගත ආර්ථික සංසිද්ධීන් විශ්ලේෂණය කරන්න ප්‍රකාශ කරන්න. ඒතකොට ඔබට මේ මුළු විෂය නිර්දේශයේ පුරාම මේ සූක්ෂම සහ සාර්ව ආර්ථික විද්‍යාවේ යථානුරූපී ප්‍රකාශයන් ගණනාවකට මුහුණ දෙන්න පුළුවන්. ඔබ අද පුවත්පතක් කියවුවත් රූපවාහිනියේ වැඩසටහනක් නැරඹුවත් ඔබට කොතෙකුත් උදාහරණ සොයාගන්න පුළුවන්. අතීතේ කුමක්ද සිදු වුනේ? වර්තමානයේ කුමක්ද වෙන්නේ? අනාගතයේ කුමක් වේද? ඕන ප්‍රකාශයක්. ඕනම ශාස්ත්‍රයක් ගන්න. දැන් අපි ක්‍රීඩාව වගේ ශාස්ත්‍රයක් ගමු. ඔබ හිතන්නේ නැහැ නේ ආර්ථික විද්‍යාවට කොහොමද ප්‍රකාශයක් වෙන්නේ කියලා. අතීතේ ඔලිම්පික් පදක්කම් අපි දිනලා තියෙනවා. අතීතේ ඩන්කන් වයිට් මහත්මයා, පසුව සුසන්තිකා ජයසිංහ මහත්මිය. දැන් අපිට ලෝක වාර්තාවක් සමග මේ වෙනකොට නැවතත් පැරා ඔලිම්පික් රම් පදක්කම දිනලා තියෙනවා මේ වර්තමානයේ. ඒතර ඔබේ પરම්පරාව අනාගතේ ඔබ අතර ඉන්න පුළුවන් මේ දූල පුතාලා අතර ඉතාම අතිවිශිෂ්ට දක්ෂ ක්‍රීඩකයෝ. ඒ දේවලුත් මේ හා සමග කරගෙන යන ක්‍රීඩිකාව දෙගොල්ලොම ඔබටත් අනාගතේ එවැනි පදක්කම් ගෙනෙන්න පුළුවන් වේවි. අතීතෙත් ගෙනාවා, වර්තමානෙත් ගෙනවා. අනාගතෙත් පුළුවන් වේවි. යථාර්ථය ඇත්ත. අන්න ඒක මේ බඩු මිල ගැන විතරක් නෙමෙයි, ජීවන වියදම ගැන විතරක් නෙමෙයි, රටේ ආණ්ඩුව එදත් අයවැය හිග, අදත් අයවැය හිග, අනාගතෙත් අයවැය හිග ඒවි කියන එක විතරක් නෙමෙයි. හැම පැත්තක්ම ආර්ථික විද්‍යාත්මකව ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙමනම් අතීතයේ උනේ මොකක්ද? වර්තමානයේ මොකක්ද වෙන්නේ? අනාගතයේ මොනවා වේවිද? අන්න යථාරූපී ප්‍රකාශ අපි මේ සියලු දේ විස්තරාත්මකව සාකච්ඡා කරා. ඊළඟට අපි පසුගිය පියවරේදී අවසන් කරේ අභිමතානුරූපී ආර්ථික විද්‍යා ප්‍රකාශ. මොකද්ද මේ අභිමතානුරූපී? ඔබට මතකයි අපි ප්‍රාර්ථනා කරනවා, අපේ මතයක් තියෙනවා අනාගතයේ බඩු මිල අඩු නොවුනත් වැඩි වෙන වේගය අඩු විය යුතුයි. අන්න ඒ වගේ අතීතයේ සිදුවිය යුතුයයි කියා අපේ මතයන්
අභිමතයන් අපි ප්‍රකාශ කරොත් ඒ අභිමතානුරූපී ප්‍රකාශ. මේ සියලු දේ අපි ඉතා සවිස්තරව සාකච්ඡා කළා පසුගිය වතාවේ. දැන් දුවල පුතාලා අද අපි පසුගිය වතාවේ සාකච්ඡා කරපු දේත් එක්ක ඒ අවබෝධයත් සමග ඒ දැනුමත් සමග අද අපි අපේ නිපුණතා එක දෙක කොටසට දැන් අවතීර්ණය වුණා. මේ සූක්ෂම සාර්ව ආර්ථික විද්‍යා ශාඛාවන් තුළ යථාරූපී හෝ අභිමතාරූපී ආර්ථික විද්‍යා ප්‍රකාශයන් යටතේ ඔබ ඊළඟට දැනුවත් කරන්න විෂය නිර්දේශයේ නියමිත ඊළඟ සංකල්පය තමයි මේ ඔබ දකින්නේ. බලමු අපි කුමක්ද ඔබට පෙනෙන්න තියෙන්නේ. භාණ්ඩ හා සේවා. භාණ්ඩ කියන්නේ මොකක්ද? සේවා කියන්නේ මොකක්ද කියන දේ පවා අපි පියවරින් පියවර විශ්ලේෂණය කරනවා. ඔබ ඒවා දැනටමත් දැන සිටිනවා. අපි කිව්වනේ දන්න තැනකින් පටන් ගන්න කියලා. භාණ්ඩ සේවා. ස්පර්ශ කරන්නට පුළුවන්. ගණන් කරන්න පුළුවන්. ඇහැට පෙනෙන දේ ඔබේ වටපිටාවේ දැක්පල. ඔබට ඇහැට දකින්න තියෙන සියලු දේ ඔබ පරිහරණය කරන මේ විද්‍යුත් උපකරණ භාණ්ඩ. ඔබට DP එඩියුකේෂන් හරහා ලබා දෙන මේ දැනුම අධ්‍යාපනයේ සේවා. ඒවා දිගින් දිගටම නැවත විස්තර කරනවා. ආර්ථික භාණ්ඩ, ආර්ථික නොවන භාණ්ඩ, පාරිභෝගික භාණ්ඩ, අන්තර් භාණ්ඩ දිගින් දිගටම. සේවාවනොත් එහෙමයි. දැනට ඔබ සාමාන්‍යයෙන් දන්න භාණ්ඩ සේවා කිව්වම එන අදහසත් එක්ක යන්නකෝ. එහෙනම් නිපුණතා 1 2 තුල අපි මේ භාණ්ඩ හා සේවා පරිභෝජනය consumption පරිභෝජනය පරිහරණය. ඒ කියන්නේ අපි දිනදා පාවිච්චි කරනවා කියන වචනේ. නම් භාණ්ඩ හා සේවා පරිභෝජනය. ඒ පරිභෝජනයේ මගින් අවශ්‍යතා සහ ඒ අවශ්‍යතා තුල පැන නගින අර අසීමිත විවිධත්වයකින් යුතු උවමනා කොහොමද සපුරාගන්නේ? තෘප්තිමත් කරන්නේ. එහෙනම් අද අපි එතනින් ඉදිරියට යමු. මේ භාණ්ඩ සේවා අතර ආර්ථික භාණ්ඩ, ආර්ථික නොවන භාණ්ඩ, ඒ ගැනත් හඳුනා ගන්නවා. මොකක්ද පරිභෝජනය? මොකක්ද මේ තෘප්තිය? කොහොමද පරිභෝජනය තුළින් තෘප්තියක් ලබන්නේ කියන දේ අපි කතා කරනවා. හොඳයි. එහෙමනම් අර සූක්ෂම සාර්ව යථානුරූපී අභිමතානුරූපී ඒ යෙදුම් ඔබ මුල්වරට අහන්නේ මේ විෂය තුල. නමුත් දැන් ඒ දේවල් ඔබට අලුත් නැහැ. ඒ දේවල් දැන් ඔබට ආගන්තුක නැහැ. ඒ දේවල් දැන් ඔබට ඉතාම සමීපයි. දැන් ඒ සමීපව ලබාගත්තු ඒ අවබෝධයත් එක්ක සමීප අවබෝධයක්, පුළුල් අවබෝධයක් ලබාගත්ත ඒ තුලින් අපි යන් ඉදිරියට පරිභෝජනයේ තුලින් කොහොමද අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කරන්නේ? ඔබ සාමාන්‍ය පෙළ මට්ටමේදීත් මේ යෙදුම් ගැන දැනුවත්. මෙතනදී ඒ සඳහා විශාල කාලයක් කැප කරන්න අවශ්‍ය නැහැ. ඒ මතකය ඉදිරියට ගෙනියමු. ඕනම දුවෙක් පුතෙක් මේ අවශ්‍යතා සහ උවමනා ගැන සාමාන්‍ය පෙළ විෂය මට්ටමේදීත් ඉගෙනගෙන තියෙනවා. ඔබට නැවත මතක් කරන්න ඕන විශේෂයෙන් මෙතන වාණිජ අංශයේ ඉන්න දූල පුතාලා වාණිජ අංශයේ උසස් පෙළ හදාරන, කලාංශයෙන් උසස් පෙළ හදාරන, මේ ආර්ථික විද්‍යාව විෂයට ඇල්මක් ඇතුව මේ විෂය හදාරන බොහෝ දූ පුතුන් සාමාන්‍ය පෙළ මට්ටමේදී ව්‍යාපාරා ගිණුම් කරන අධ්‍යයනයේ විෂය පිළිබඳ යම් මූලික අවබෝධයක් තිබෙනවා. එහෙම අවබෝධයක් නැති වුණත් අපි මුල ඉඳන් බිඳු ඉඳන් මේ දේ කියලා දෙනවා. නමුත් යථාර්ථය යථාරූපී ප්‍රකාශය නම් මොකද්ද? ඔබ මේ ගැන ප්‍රාමාණික දැනුමක් දැනටමත් සියලු දෙනා දැන සිටිනවා. ඒකයි 100%ක් සත්‍ය. ඒ නිසා අපි මෙතනදී ගොඩාක් ඔබේ කාලය නාස්ති කරන්න උත්සාහ කරන්නේ නැහැ. අපි ඔබට පැහැදිලි ඔබ දන්න දැනුම තහවුරු කිරීමක් විතරයි මේ පියවරේ මෙතනදී මේ රූප රාමුවත් එක්ක උත්සාහ කරන්නේ. ඒම ප්‍රමාණවත්. අවශ්‍යතා පොදුයි ඔබට මට අපිට කාටත්. පොදුවේ පැන නගින අපිට සපුරාගත යුතු ඌමනා ඕනෑපාකම් ආහාර පාන, ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම් මේ පොදු අවශ්‍යතා අපි මුල් පියවරේදීත් ඒකට සාකච්ඡා කරා. ඒ අවශ්‍යතා පොදු වුණත් ඔබ දන්නවා විවිධ පුද්ගලයන්ගේ රසය, ආසාව, ඇල්ම, ටේස්ට් ඒක වෙනස්. සරලව ගන්න පොදුම උදාහරණය තමයි ආහාර අවශ්‍යතාවය.
නමුත් ඒ පුද්ගලයන් කැමති විදිය අපි කලින් කිව්වේ රස වෙනස්. ඊළන විදිය කිරට මිරිසට. අපි උදාහරණයක් ගත්තා. චොක්ලට්ද පෙන්ලද අයිස්ක්‍රීම් ගන්න ගියම් බලන්න තෝරන විදිය. ඔයාලා යාළුවෝ කීප දෙනෙක් ගිහලා අයිස්ක්‍රීම් ගන්න ගියොත් කෙනෙක් චොක්ලට් රසය, තව කෙනෙක් වෙනිලා රසය. එතන ඔක්කොම අයිස්ක්‍රීම් තමයි ගන්න. උවමනාව අයිස්ක්‍රීම්. අවශ්‍යතාවය අයිස්ක්‍රීම්. උවමනාව රසය වෙනස් නිසා තෝරගන්න ස්වභාවය වෙනස්. අයිස් පළමක්ද, අයිස් කෝන් එකක්ද, එහෙම අයිස් කප් එකක්ද, ඒකේ රසය මොකක්ද බලන්න. හරි සරලයිනේ. එහෙනම් මේ අවශ්‍යතාව කියන්නේ මිනිස්සුන්ට තම ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය මූලික තත්ත්වයන්. ඒවා සියලු දෙනාට පොදුයි. මූලික තත්ත්වයන් පොදුයි. මේ මූලික තත්ත්වයන් තුල විවිධ පුද්ගලයන්ගේ කැමැත්තේ ස්වરૂපය උවමනා වශයෙන් හඳුන්වයි. කැමැත්තේ ස්වરૂපය. මේ බලන්න මේ වචන. මේ ආසා කරන විදිය. කැමැත්තේ ස්වરૂපය උවමනා. ආසා විදිය. සින්දු අහන දේ ගැන හිතමු. සංගීතේ කවුරුත් ඇලුම් කරන දෙයක්. හැබැයි අපි එක් අය ඒ ගීත ඇහුම්කන් දෙද්දී ඒ අයගේ රුචි අරුචිකම් අනුව ඒක වෙනස් වෙනවා. අපේ પરම්පරාව අහන ගීත ඔබේ પરම්පරාව අහන ගීත අතරත් වෙනසක් තියෙනවා. මටත් දූලා පුතාලා දරුවෝ ඉන්නවා. ඒ අයගේ ආසාව, එයාලා ආස කරන විදිය, එයාලා අලුත් සින්දු අහනකොට අපි ඇතැම් විට පරණ සින්දු 70 දශකයේ වගේ අහනවා වෙන්න පුළුවන්. අපිත් අලුත් પરම්පරාවේ රස විඳිනවා. අලුත් પરම්පරාවත් අපේ પરම්පරාවේ අතිවිශේෂ නිර්මාණ රස විඳිනවා. නමුත් ඔබ දන්නවා එතන වෙනසක් තියෙනවා. සංගීත, නැටුම්, මේ సౌందර්යය පවා මිනිස්සුන්ට අවශ්‍යයි. මිනිස්සුන්ට సౌందර්යය අවශ්‍යයි. හැබැයි ඒ අවශ්‍යතාවයේ උවමනාව, ස්වභාවය, රසය, කැමැත්ත, ආස කරන විදිය පුද්ගලයන්ට වෙනස්. බාල, තරුණ, වැඩිහිටි ඒ අයගේ වයස් පරාසය අනුව, ජාතිය අනුව, සංස්කෘතිය අනුව, ආගම අනුව පොදු අවශ්‍යතා විවිධ උවමනා අතර අසීමිත ලෙස බෙදී යනවා. අසීමිත විවිධත්වයක්. ඒක ඉවර වෙන්නේ නැහැ. පරම්පරාවෙන් පරම්පරාවට මේ විවිධත්වය අලුත් වෙනවා. ඔබේ වයසේදී මට අපේ සම වයස හිටපු ඒ අපේ මිතුරුයන්ට අපට තිබිච්ච උවමනාවලට වඩා ඔබේ પરම්පරාවේ අද ඔබට තිබෙන උවමනා අතිශය සංකීර්ණයි, අතිශය විවිධයි. ඔබේ වයසේදී අපට මේ අද වගේ වාතාවරණයකට මුහුණ දෙන්න සිදු වුණා නම් අපි කොහොම ඉගෙන ගන්න තිබුණාද කියන එක අපට අදහ ගන්නට බෑ. ඔබේ වයසේදී අප ජංගම දුරකථන, ස්මාර්ට් දුරකථන, අන්තර්ජාල පහසුකම් ඒවා අපිට තිබුණේ නැහැ. අද ඔබට ඒ නිසා අපිට ඉගෙන ගැනීමේ අවශ්‍යතාවය සඳහා දැනුණු උවමනාවලට වඩා අතිශය සංකීර්ණ උවමනා අද ඔබට මතුවෙමින් පවතිනවා. ඔබේ ඊළඟ પરම්පරාව අදට වඩා මේ තාක්ෂණය තවත් දියුණු වෙනවා. තවත් වැඩි දියුණු වෙනවා. තවත් වේගයෙන් මේ දැනුම ලබා ගන්න උවමනාව ඇති වෙනවා. කොතනින් කෙරවල වෙනවද? ඒ නිසා අපි කියනවා උවමනා අසීමිතයි. ඒ අසීමිත විවිධත්වයකින් යුක්තයි. පැහැදිලි? සපුරා ගැනීම සඳහා අවශ්‍ය తත්වය තමයි අවශ්‍යතාව. ඒ සපුරා ගැනීමට කැමති විදිය පදනම අවශ්‍යතාවය ඒ බෙදී යනවා විවිධ ස්වරූපේ ආසාවන් අතර. ඒ නිසා අප මෙහෙම කියනවා උවමනාවන් විවිධ සම්ප්‍රදායන්, ජාතීන් අතර, ආගම් අතර, විවිධ සංස්කෘතීන් අතර වෙනස්. ආහාර පාන වට්ටෝරු, ඇවතුම් පැවතුම්, සිරිත් පිරිත් ඒ සමග උවමනාව වෙනස් වෙනවා. ඒ නිසා සිරිත් විරිත්, සංස්කෘතීන් ඒ සියල්ල සමග බැඳී පවතින දෙයක්. මේ ගැන ඊටත් වඩා ඔබ ගොඩාක් දුරට ගැඹුරට හිතන්න එපා. ඔබේ ජීවිතේ ඔබ ඔබේ මව, පියා, අයියා, අක්කා, නංගි, මල්ලි වශයෙන් එකතු වෙන මේ කුඩා මේකකය මොකද්ද වචනේ? අපි කලින් අවස්ථාවේ පැහැදිලිව කිව්වා. පවුල කියන කුඩාම සමාජ ඒකකයට වචනයක් තියෙනවා. මොකක්ද? කුටුම්බය. ඔබේ කුටුම්බය, household.
ඒ කුටුම්බේ ඔබේ ගෘහ ඒකකය තුළ ඔබ සියලු දෙනාට පොදු අවශ්‍යතා තිබුණත් පුද්ගලයාගෙන් පුද්ගලයාට ආසාව උවමනාව වෙනස්. කෑම වේලක් ආහාර වේලක් ගැන හිතන්න. සාමාන්‍ය පරිසරයේදී ඔබ මේ වෙන විට බොහොම සංචරණ සීමා තුළ ඔබේ ජීවිතේ බොහොම රාමුවක් ඇතුළට කොටු වෙලා ඉන්නේ. කවදද අපි එළියට යන්නේ කියන ආසාවෙන් ඉන්නේ. ඔබේ මව පියා අයියා අක්කා නංගි මල්ලි ඒ පවුලේ සමාජිකයෝ සමග ඔබ යනවා විනෝද ගමන. කොතනක හරි නතර කරනවා ආහාර ගන්න. එතකොට අර සේවක මහත්වරු එනවා වට්ටෝරු අරගෙන මෙනු එක එක්කෙනා තම තමුන්ට අවශ්‍ය දේ තමයි සඳහන් කරලා යවන්නේ. ඊ තමාට අවශ්‍ය දේ ආහාර හැබැයි ලැයිස්තුව එනකොට එක්කෙනා ළඟට ගෙනත් මෙන්න සර් මෙන්න මැඩම් මෙන්න ඒ එක්කෙනා ඉල්ලපු දේ වෙන වශයෙන් බෙදලා දෙනවා. මොකද ඔබ සියලු දෙනා අපි ඔක්කොටම එක දෙයක්. එහෙම වෙන්නේ නැහැ. වැඩිහිටියෙක් නම් ඒ වැඩිහිටි කෙනෙක් සමහරට එයාගේ සෞඛ්‍ය තත්වයට පෝෂණ තත්වයට අදාළ විදිහට තමයි මේ වට්ටෝරුවේ ලකුණු කරන්නේ. මට මේ ටික ගෙනෙන්න. ඔබට එහෙම ප්‍රශ්න නැහැනේ. ඔබ එතනින් ඔබ ආස කරන කෑම වේල ඊට වඩා ඔබේ මව පියා සමහර වෙලාවට එයා ආස කරන එයාට ගැළපෙන එයාගේ සෞඛ්‍ය පෝෂණ තත්ත්වයට එක්ක වෙනස් වෙන්න පුළුවන්. අන්න වට්ටෝරුව මෙනු එක ඇතුලේ අපි තෝරන විදිහ තේරීම ආර්ථිකය ඊළඟට නිතා වැදගත් සංකල්පයක් තෝරා ගැනීම. හොඳයි. දැන් ඔබට පැහැදිලි අවශ්‍යතා උවමනා. අවශ්‍යතා පොදුයි මූලිකයි සියලු දෙනාට උවමනා වෙනස් වෙනවා. පුද්ගලයන් පුද්ගලයාට මොහොතින් මොහොත දවසින් දවස කාලෙන් කාලයට පරම්පරාවෙන් පරම්පරාවට ගමින් නගරයට නගරින් වෙනත් ප්‍රදේශයකට රටින් රටට සංස්කෘතීන් අනුව විතරක් නෙමේ ආගම් සිරිත් විරිත් ආකල්ප සියල්ල එක්ක මේ උවමනා කවදාවත් කොතනකවත් ලැයිස්තුවකින් ඉවර කළා නැවතීමේ තිතක් තියන්න බැරි තරම් අසීමිත ලෙස ගලහා යනවා. අපි ඊළඟ පියවරට යමු. ඔබට මේ රූප රාමුව දැකුවම පොඩි වෙනසක් දැනෙනවා ඇති. මම මේක අවස්ථාවක් කරගන්න ඔබට ඉතා වැදගත් ජීවිතයට වැදගත් පණිවිඩයක් දෙන්න. මේ අවශ්‍යතා පිළිබඳ යම් සටහනක් ලෝක ප්‍රසිද්ධ. ආර්ථික විද්‍යාව, ව්‍යාපාර හා ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය, කළමනාකරණය එවැනි විෂයන් ඉගෙන ගන්න ඕනම දරුවෙක් මුලින්ම ඉගෙන ගන්න එක්තරා ආකෘතියක් මේට කියනවා අවශ්‍යතා පිරමීඩය කියලා. ඔබ පිරමීඩ ගැන හොඳින් අසා තිබෙනවා ඉතිහාසයේ. ඊජිප්තු වගේ රටවල් වල. ඉතින් මේ පිරමීඩයක හැඩය නිසා මේකට නමක් පට බැඳලා තියෙනවා අවශ්‍යතා පිරමීඩය. මේක ටිකක් අලුත් තව තාක්ෂණික වචනයක් තියෙනවා මෙතන. අවශ්‍යතා ධූරාවලිය. අවශ්‍යතා ධූරාවලිය. මම මේ වචන ඔබට පැහැදිලිව ලියලා මෙතන පෙන්නන්න. ඔබ මේ පින්තූර රාමුව දිහා විතරක් බලන්න. මේ වර්ණ දිහා විතරක් බලන්න පළමුව. ඇතුළේ තියෙන වචන පස්සේ බලමු. මේ වර්ණෙන් වර්ණය පෙන්වන්නේ එකකට එකක් වෙනස් අවශ්‍යතා. මූලික. ඊට පස්සේ වෙනත් සමාජ මානසික තත්ත්වයන් එක්ක පැනනගින අවශ්‍යතා. මේකට කියන ස්වයං අත්පත් කර ගැනීමේ අවශ්‍යතා. දැන් මම අවස්ථාවක් කරගන්නවා කීවේ ඔබට මේ තොරතුරු දැනගන්න අන්තර්ජාලය හරහා ඉතා විශිෂ්ටාකාරයේ පහසුකම් තිබෙනවා. හැබැයි අන්තර්ජාතික භාෂාව ඔබට අවශ්‍යයි. භාෂා ප්‍රවීණත්වය. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ පළමු දවසේ පළමු අවස්ථාවෙත් මම ඔබට කීවා ප්‍රගුණ කරගන්න. පාඩමට එන්න කලින් ඔබට පුළුවන් මේ පාඩම් ගැන පෙර සූදානමක් හදාගන්න. අන්තර්ජාලය පිරික්සන්න. මොකද දැන් ඔබ විවෘත කරලා තියෙන්නේ. දැන් ඔබට ජංගම දුරකථන ලැබිලා තියෙන්නේ. ඔබට ස්මාර්ට් ෆෝන් එකක් හම් වෙලා තියෙන්නේ. මේ වාතාවරණයත් එක්ක අපට නොලැබිච්ච දේවල් ගැන හිතන්න එපා. හිතලා වැඩක් නැහැ. දැන් ලැබිලා තියෙන දේයින් ප්‍රයෝජන ගන්න විදිහ හිතන්න. ඔබෙන් බොහෝ දෙනෙකුට මේ ස්මාර්ට් ජංගම දුරකථනයක් අතර ලැබෙන්න නැතිව ඇති මේ මාර්ගගත ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය ලැබෙන්න කලින් දෙමව්පියෝ වැඩිහිටි වශයෙන් අපිත් එහෙමයි අපේ දරුවන්ට විවිධ සීමා දැම්මා. සංචරණ සීමා වලට වඩා බරපතල නේද? ඒ සීමා කෝ ඒ සීමා දැන්.
එහෙම සීමා කරගෙන ඔබ හදන්න බෑ. ඔබේ සීමාව තුළ අවශ්‍ය දේ දිනා ගන්න තරම් බුද්ධිමත් වෙන්නට ඕනේ. තෝරා ගන්න අවශ්‍යම දේ. දැන් ඔබට ඔබ අපි සාමාන්‍ය වචනෙන් කියන්නේ දැන් ඕපන් කරලා තියෙන බැට් කරන්න. දැන් ඕපන් කරලා තියෙන්නේ. ඔයා ප්ලේ කරන්න. ඔයා හොඳට බිල සොයන්න. විෂය කාරණා හොයන්න. ඒ සඳහා ඉංග්‍රීසි භාෂාව අත්‍යවශ්‍යයි. ඒක සඳහා අපි ඔබට වෙනම වේදිකාවක් තල්ලා දීලා තියෙනවා. DP Education 6 වසරේ ඉඳන් ඉංග්‍රීසි භාෂාව ඔබට ඉතා ප්‍රවීණ මට්ටමකට 13 වසර දක්වාම යන්නට. ඒ න්‍යායාත්මකව පමණක් නෙමේ ප්‍රායෝගිකව භාවිතා කරන ආකාරයෙන් බව වඩා හොඳින් හසුරුවන්න අවශ්‍ය පාඨමාලා සකස් කරලා ඉදිරිපත් වෙනවා. දැනට ඔයා ඒවත් පරිශීලනය කරන්න. එතනින් ඒ අවබෝධයක් ලබා ගන්න. මේ විදියට මෙවැනි සටහන් ඉතාම ආකර්ෂණශීලී විදියට අන්තර්ජාලයේ තිබෙනවා. ඔබ ඒවා පරීක්ෂා කරන්න. එවිට ඔබට මේ වචන අලුත් දේවල් නෙමෙයි. මෙතන තියෙන මූලික අවශ්‍යතා වලින් පටන් අරන් එකකට එකක් එකිනෙක සම්බන්ධව අවශ්‍යතා මාලාවක් ඉදිරියට ගමන් කරනවා. මේ පුළුල් පතුලක් තියෙන්නේ. මූලික අවශ්‍යතා තමයි වැඩිම දෙනෙකුට තිබෙන්නේ. ඒතර මෙම රූප සටහනේ මේ පතුල පුළුල්ව තිබෙන්නේ සියලුම දෙනාට මූලික අවශ්‍යතා මතු වෙනවා. නමුත් ඊළඟ අදිරයට යන මේ safety needs, security, safety ආරක්ෂාව ආරක්ෂා කරගන්න යමක් ලැබෙන්නේ නැහැ. නැති වෙන්න දෙයක් නැති අයත් ඉන්නවනම් එයාට රැක් ගන්න දෙයක් නැහැ. මූලික අවශ්‍යතා අත්පත් කරගත්තම ගෙයක් දොරක් හදාගත්තම වාහනයක් ගත්තම මේදී රැක ගන්නටත් ඕනේ. ඒත් එක තමාට අවශ්‍ය සමාජ ආර්ථික ආවරණේ ආරක්ෂාව. ආරක්ෂාව දෙවනුව හිතන්නේ. මොකද ආරක්ෂාව හිතන්නේ ඉස්සෙල්ලා පැවැත්ම. මූලික අවශ්‍යතා කන්න බොන්න අඳින්න පළඳින්න ඉන්න හිටින්න. ඊට පස්සේ මේ කන්න බොන්න අඳින්න පළඳින්න ඉන්න හිටින්න ලබාගත්තු අත්පත් කරගත්තු දේ රැක ගන්නට ඕනේ. ඒතර මේ රැක ගැනීමේ ආරක්ෂණ තීරුව ටිකක් පටු වෙන්නේ අර බොහෝ දෙනෙකුට ඒ පියවරට යන්න කලින් මේ පළමු පියවර සපුරා ගන්න නොහැකිව පසු වෙනවා. නොහැකිව ලත වෙනවා. නොහැකිව ගත කරන නිසා ඒන් යම් පිරිසක් පියවර පයින්නවා. ආරක්ෂක අවශ්‍යතා ආරක්ෂණ අවශ්‍යතා සපුරා ගත්තයින් පස්සේ ඒන් සියලු දෙනාටම ඊළඟ පියවරට ක්ෂණිකව යන්න බෑ. ඒන් යම් පිරිසක් ඊළඟ පියවරට යනවා. කොහොම ගිහින් මේ ඊළඟට අපි පෙන්වන්නේ මේ සමාජයේ අනිකුත් අතරමැදි අවශ්‍යතා අධ්‍යාපන, සෞඛ්‍ය, පෝෂණය, ක්‍රීඩා, විනෝද කටයුතු වගේ දේවල්. දැන් ක්‍රීඩා කරන්න, විනෝද වෙන්න, ඒ දේවල් කරන්න ඉස්සලා මූලික ආහාර වේල සකස් කරගන්න එපා. ආහාර, ජලය, ඒ වගේ දේවල්, විවේකයේ ඒවත් තියෙනවා. ඒ නිසා මූලික අවශ්‍යතා සපුරගත්තයින් පස්සේ ඒ තුල ඊළඟ අධීරී තිබෙනවා ආරක්ෂණ අවශ්‍යතා. ඒ සපුරගත්තයින් පස්සේ තව තවත් තියෙනවා විවිධ මානුෂීය අවශ්‍යතා. ඔබට පේනවා යාළු මිතුරු, ආදරය, කරුණාව, ඒ වගේ සමාජය තුල තමුන්ට ආශා කරන දේවල් ළඟා කරගන්න. ඒ ඔබ අපිට කාටත් තියෙන අත්දැකීමක්. ඉන් පස්සේනවා තමාට ගෞරවයක්. තමාට අනිත් අය සම්මානනීය අවශ්‍යතා කියලා මෙතනට සිංහලෙන් කියන්නේ. අපි සිංහල සටහනත් ඔබට වෙනම ඉදිරිපත් කරනවා. මම මෙතන අවස්ථාවක් කරගන්න පොඩ්ඩක් ඔබ මේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය ලබා ගන්න ඔබව යොමු කරන්න, පොළඹවන්න. ඒතර අපි කවුරුත් කැමති අපිට ගෞරවය, සමාජය තුළ පිළිගැනීම. හැබැයි ඒ දේවල් ලබා ගන්න මේ මුල ඉඳලා එන අවශ්‍යතා ක්‍රමානුකූලව වර්ධනය කරගත්තයින් පස්සේ මේ අවසානයේ තියෙනවා self actualization, ස්වයං අත්පත් කර ගැනීම. ඒ දරුණුම ඉහළම තත්ත්ව අවශ්‍යතාවල නායකත්වය, බලය, අධිපතියෙක් වෙන්න. එතෙන්ට හැමෝටම එන්න බෑ. ටික දෙනෙක් තමා මේම පෙරිලා ගිහිල්ලා අවසානයේ ඒ නායකත්වයේ, ගෞරවය, බලය, එහි උපරිම තලය අවශ්‍ය කරගන්න. ඉන්නේ අවශ්‍යතා දූරාවලිය තුල තමයි, ඒ අවශ්‍යතා මාලාව තුල තමයි අපි මේ කතා කරපු අසීමිත විවිධත්වයක යුතු උවමනා නිර්මාණය වෙන්නේ. නැවතත් අපි
මේ දේ වඩාත් අවධාරණයෙන් මතක් කරනවා අසීමිත විවිධත්වයකින් යුතු උවමන. ඒ අතිශයින් සංකීර්ණයි. එහෙම වෙන්න හේතු ඔබ දැන් සාධාරණව තේරුම් ගත්තා. ඒවා නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. ඊයේ තිබිච්ච ආසාව නෙමෙයි අද තිබෙන්නේ. අදට වඩා හෙට වෙනස් වෙනවා. ඔයා පුංචි කාලේ සෙල්ලම් බඩුවට ආසාව වුණා. ක්‍රීඩාව විනෝදේ දුවලා ඇස් නටවන බෝනික්කු පුතාලා සෙල්ලම් තුවක්කු ගොඩක් වෙලාවට එහෙම තමයි කොල්ලෝ පොඩි කාලේ ඒවා ඉල්ලන්නේ. කෙල්ලෝ වෙනස් සෙල්ලම් බත්තු යන්නේ ඒගොල්ලෝ ඉල්ලන්නේ. ඔයගොල්ලෝ ඊට වඩා වෙනස් පුතාලා. දැන් සෙල්ලම් කරන්න ඒවද අවශ්‍ය වෙන්නේ. ඔබ ක්‍රමයෙන් ඒ ළමා අවදිය පසු කරන විට ඒ අවශ්‍යතාවය තුළ ඔබේ උවමනාවේ ස්වරූපය අන්න වෙනස් වුණා. මාරු වෙනවා. දැන් මේ වෙන විට ඔබට බොහෝ දෙනෙක් අද මේ තියෙන පරිසරය විසින් පරිගණක ක්‍රීඩා වෙන්නට පුළුවන්. ඔබ කාලය යොමු කරන්න. මේ හැමදේ තුළම ධන ඍණ වාසි අවාසි cost benefits ඒ ඔක්කොම අපිට එන වචන ඉස්සරහට. පිරිවැය ප්‍රතිලාභ දෙකම තිබෙනවා. ඔබ ප්‍රතිලාභ විතරක් ලැබෙන හොඳ දේ විතරක් ග්‍රහණය කරගන්න. මේ මොහොතේ ඔබේ විනෝදය සඳහා මේ වාතාවරණය තුළ ඔබට ක්‍රීඩා පිටියට යන්න බෑ. ක්‍රීඩාගාරයට යන්න බෑ. ඒ නිසා ඔබ බොහෝ විට එතනත් විනෝදාස්වාදය ලබන්නේ සංගීතය ශ්‍රවණය කිරීමෙන්. බොහෝ විට වීඩියෝ ගේම් එකක් වෙන්න පුළුවන්. අන්න බලන්න උවමනාව ස්වරූප වෙනස් වෙන හැටි. හැබැයි ඔබ තව උසස් අධ්‍යාපනය ලබන මට්ටමට යද්දී ඔබට ඒ සඳහා නෙමේ කාලය ගත කරන්න වෙන්නේ. එවිට ඔබ ඔබේ උවමනාව ඒ පරිසරයත් එක්ක ඔබේ තියෙන රාමුවත් එක්ක වෙනස් වෙනවා. ඒ නිසා ඔබගේ උවමනා දවසින් දවස කාලෙන් කාලයට වෙනස් වුණා, පරිවර්තනය වුණා. ඒ නිසා කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙනවා. දැන් මේ මොහොතේ පාසල් ශිෂ්‍යයෙකුට අවශ්‍ය අධ්‍යාපනය ලබා ගන්න උවමනා කරන උපාංග වෙනස්. දැන් පෑන පැන්සල, එක්සයිස් පොත්, කඩදාසි නෙමෙයි. දැන් ඔබට ජංගම දුරකථනය, ලැප්ටොප් එක, ටැබ් එක, ඒ සඳහා අවශ්‍ය ඩේටා පහසුකම් අන්න බලන්න. ඒ පරිසරය විසින් ඔබේ උවමනාව නිරන්තරයෙන් වෙනස් කරන විදිය. මේ නිසා මිනිස් උවමනා අසීමිතයි. අපි කියවෙනවා අවශ්‍යතා පොදුයි. මෙන්න සාරාංශය මතක තියාගන්න. අවශ්‍යතා පොදුයි. ඒ පොදු අවශ්‍යතා තුළ පැන නගින උවමනා අසීමිතයි. දැන් ඔබට යම් ගැටුමක පෙර නිමිති පෙනෙනවා. ඒක තමයි ආර්ථික විද්‍යාව විෂයේ ඊළඟ පදනම. අවශ්‍යතා පොදුයි අසීමිතයි. ඒවා සපුරා ගන්න තිබෙන සම්පත් සීමිතයි. අපි එතෙන්ට යමු. මෙතන ඔබට උදාහරණයක් තිබෙන්නේ තප්පර ගානකින් මේක අපි ඉවර කරමු. මේ කොටස ආහාර පොදුයි. දැන් ඔබට ඒක හොඳට පැහැදිලි. විවිධ පුද්ගලයන් කැමති වට්ටෝරු අසීමිත වෙනස්. ඔබ හතරින් බොහෝ දෙනෙකුට ඔබ ආසම කරන කෑම වේල මෙතන නොතියෙන්න පුළුවන්. කොහොම ලියලා ඉවර කරන්නද? නේද? ඒ නිසා මේ උදාහරණයක් විතරයි. අද උදේට මොනවද කෑවේ කියලා ඇහුවොත් එක් එක්කෙනා කියන්නේ එක එක උත්තර. හැබැයි ඔක්කොම අවශ්‍යතාවය ආහාර. ඌමනා රසය, කැමැත්ත, ඒ ටේස්ට් එක අනුව ඒක වෙනස් වුණා. අපි ඇති ඉඳන ඒ ගැන කතා කරා ප්‍රමාණවත්. අපි යන් ඊළඟ පියවරට. දුවේ පුතේ දැන් අවශ්‍යතා පොදුයි. ඒ සපුරා ගැනීමේදී පැනනගින උවමනා අසීමිත විවිධත්වයකින් යුක්තයි. ඒ වචනේ හොඳින් මතක තියාගන්න. උවමනා අසීමිතයි. ඒ අසීමිත උවමනා සපුරා ගන්න ඔබට මට අපි කාටත් තිබෙන සම්පත් සීමිතයි. ඒ සීමිත බව තව තවත් තීව්‍ර වෙමින් පවතිනවා සමාජය තුළ. ස්වභාව ධර්මයා දී තිබෙන සම්පත් සීමිතයි. එන් විකල්ප ප්‍රයෝජන කොතෙකුත් ගත හැකි. නමුත්
ඒ විකල්ප අතර අපිට තෝරා ගැනීමක් කළ යුතු වෙනවා. අන්න ඒ වචනෙට එනකන් අපි විෂයානුබද්ධව පැහැදිලිව අවබෝධ කරගමු. දැන් එක දෙයක් මතකයි අපි පොඩ්ඩක් බලමු මුලින් ඉඳලා කතා කරපු දේවල්. ඒවා එන්න ඕන හෝම පින්තූර එකිනෙක දම්වැලක පුරුක් වගේ මතකයෙන්. ආර්ථික විද්‍යාව. පැරණිම විෂය. නවීනතම විද්‍යාව. රැජින සමාජ විද්‍යාවන් අතර රැජින ප්‍රධාන ශාඛා දෙකයි. සූක්ෂම ආර්ථික විද්‍යාව, සාරු ආර්ථික විද්‍යාව. ඒ සූක්ෂම හා සාරු ආර්ථික විද්‍යා දැනුම ඔබ ලබා ගන්නේ සහ ඔබ ඒ දැනුම ලබා දෙන්නේ විවිධ ආර්ථික විද්‍යාත්මක ප්‍රකාශයන් මගින්. ආර්ථික විද්‍යා න්‍යායන්, න්‍යායාත්මක ප්‍රකාශ, ආර්ථික විද්‍යා පද්ධතීන් පිළිබඳ ඇති කරන ප්‍රකාශ, ආර්ථික විද්‍යා සංකල්ප, මේ සංකල්ප න්‍යායන් පද්ධතීන් එහෙම තමයි විෂයක් ගොඩනගන්නේ දැනුම් සම්භාර එකතු වෙන්නේ. සංකල්ප, concepts, පද්ධති, systems, න්‍යායන්, theorems. Concepts, systems, theorems. සංකල්ප, න්‍යායන්, පද්ධති. ඒත් එක්ක ලබා ගන්න මේ දැනුම ප්‍රකාශ කරා positive economics, යථාරූපී normative economics, අභිමතානුරූපී කලින් පියවරේ සාරාංශයක් ආයෙ මං අතරමැද දිවාට දුන්නා. ඒතර ඒ දේ හරි මතකයි. ඒ ටික අපිට දැන් හොඳට මතකයි කියන හැඟීම එනවනම් අන්න ජයග්‍රහණය. අනේක තමයි දැනුම. ඔබ මේ විශේෂ දේශයට මුහුණ දෙන මුල් අවස්ථාවේ ඒ වචන අහලවත් තිබුණේ නැහැ. ඒකේ අවබෝධයක් තිබුණේ නැහැ. දැන් ඔබ දැනුම ලබා ගත්තා. ඒ දැනුම අපි සාකච්ඡා කරනකොට විශේෂ දේශයේ පැහැදිලි පෙළගැස්මක් තිබෙනවා. පරිභෝජනය, භාණ්ඩ සේවා. මේ භාණ්ඩ සේවා පරිභෝජනය කිරීමේදී මොනවාද පරිභෝජනය කරන්නේ? අවශ්‍ය දේ, හැබැයි අවශ්‍ය දේ බෙදෙනවා විවිධ වමනාවන් අතර අසීමිත විවිධත්වයක යුතුව. ඒ අසීමිත විවිධත්වයක යුතු වමනා සපුරා ගන්නට මොනවද වමනා? මොනවද ප්‍රයෝජනවත් වෙන්නේ? සම්පත්. දැන් වචනේ වෙනස්. වමනා අසීමිතයි. දුවේ පුතේ පරිස්සම් වෙන්න ඕන, පරිස්සම් කරගන්න ඕන. තමන් සතුව තිබෙන සම්පත් සීමිතයි. නාස්ති කරන්න හොඳ නැහැ. අන්න ආර්ථිකය උගන්වනවා අර පිරිමැස්ම. ජීවිතේට කොච්චර වටිනවද මේ විෂය ඉගෙන ගන්න? විභාගේ පාස් වෙන විතරක් නෙමෙයි. තමුන්ගේ ජීවිතේ හැම දෙයකටම ආර්ථික විද්‍යාව ගලපන්න පුළුවන් බව දැන් ඔබට දැනෙනවා ඇති. ඒ බව දැන සිටියේ නෑනේ. අර පිරිමැස්ම ඇයි? ඉස්සරහට තව උවමනා ඇති වෙන්නේ. ස්වරූපේ වෙනස් වෙනවා. ඒ වුණාට සම්පත් වැඩි වෙන්නේ නැහැ. සම්පත් සීමිතයි, limited resources, unlimited wants. අන්න conflict ගැටුමක් තියෙනවා. unlimited wants, අසීමිත වමනා. limited resources, සීමිත සම්පත්. scarcity. හිගකම අන්න ආර්ථිකයේ මූලික පදනම, මූලික ගැටලුව. ඒ ගැටලුව විසඳන ආකාරය තමයි මේ විෂයේ අපි සාකච්ඡා කරන්නේ. පළමු නිර්වචනය තුළ ඔබ මේ වචනේ දැක්කා පළවෙනි පියවරේදී. සීමිත සම්පත්. ඒ සම්පත් තුළ විකල්ප ප්‍රයෝජන පවතිනවා. බොහෝ දූපුතුන් අහනවා මං අත්දැකීමෙන් මේ කියන්නේ මොකක්ද ඒ විකල්ප ප්‍රයෝජන? ඔබ හිතන්න ඔබ සම්පතක්. ඔබ මානව සම්පතක්. ඔබ උපතින් ගිනාපු හැකියාවන් කොපමණ තිබෙනවද? පාසලේදී ඔබට කොච්චරනම් දේවල් තෝරගන්න තිබුණාද? ප්‍රාථමික අංශය ඉඳලා මතක් කරගන්න. ඔබ කුමන පාසලක ගියත්, ඔබ කුමන පාසලක අධ්‍යාපන ලැබුවත් මේ රටේ, මේ හැම පාසලකම ප්‍රාථමික අංශයේ සිටම ඔබට ක්‍රීඩා කරන්න අවස්ථා තිබෙනවා. සෞන්දර්ය සඳහා අවස්ථා තිබෙනවා. ඔය දෙක විතරක්ද? කොච්චරනම් ක්‍රීඩාවන් වලට ඔබේ ආසාවක් තියෙන්නේ නැද්ද? ඒ සියලු දේ සඳහා ඔබට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඔබ තුල විවිධ හැකියාවන් තියෙනවා. වේගෙන් දුවන්න පුළුවන්. වේගෙන් පිහිනන්න පුළුවන්.
වේගෙන් පිඩුම් ගන්න පුළුවන්. වේගෙන් ඒ ක්‍රීඩාවලට අදාළ වේගෙන් බැට් කරන්න පුළුවන්. වේගෙන් බෝල් කරන්න පුළුවන්. මම සාමාන්‍ය වචනෙන් කියන්නේ. ස්පීඩ් දුවන්න පුළුවන්. ස්පීඩ් ස්විමින් පුළුවන්. ජිම්නාස්ටික්ස් වගේ. පිනුම් ගහලා ඒවා උපතින් හැකියාව තියෙන වෙනවා. දැන් ඔබ තුල ඔය දුවත්ත ඔය පුතාට කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. අන්න සම්පතකට බොහෝ විකල්ප අවස්ථා තිබෙනවා. ඔබ ගැනම හිතන්න. ඉන් එහාට යන්න එපා. මේ මහ පොළොවේ අපි ඉන්න මේ පරිසරය තුළ උදාහරණ ඉගෙන ගන්න. ඒ විෂය තුළ ජීවත් වෙන්න. ඒ උදාහරණය තුළ තමයි ඔබ ජීවත් වෙන්නේ එතකොට. ඒ විතර විෂය අලුත් දෙයක් නෙමෙයි. පුංචි කාලේ ඉඳලා දැන් අද වෙනතුරු මතක් කරන්න සාමාන්‍ය පෙළ විභාගෙට ලියන්න 10 වසර 11 වසර සූදානම් වෙනකොට ඔබ කරගෙන ආපු ක්‍රීඩා අතරමඟ බොහෝ දෙනෙක් නතර කරනවා. ඔබ ආපු సౌందර්ය ඒ විෂය හා සමගාමී ක්‍රියාකාරකම් බොහෝ විට ඔබ නතර කරනවා. ඒකේ යම් දෙපැත්තක් තිබෙනවා. විභාගයේ ප්‍රතිඵල හොඳින් ලබා ගන්න කාලය කැප කරන්න වෙන නිසා ඔබ ක්‍රීඩාව අතරමඟ නතර කරා බොහෝ දෙනෙක්. ඔබ සමහර විට පාසලේ කණ්ඩායමේ නායකයා වෙන්න ඉඩ තිබුණා. සාමාන්‍ය පෙළදී අතෑරියේ නැත්නම් ඊට පස්සේ නායකයා නොවෙන්න හිටපු කෙනෙක් නායකයා වුණා. අන්න ඒ විකල්ප දැන් බලන්න තෝරා ගැනීම මේ සියල්ල ආර්ථ විද්‍යාත්මකව ප්‍රකාශ කරනවා. උගන්වනවා, ඉගෙන ගන්නවා, තේරුම් ගන්නවා. ඒතර ඔබට හිතේ ආර්ථ විද්‍යාව මුලින් ඉගෙන තිබුණා නම් ගොඩක් මීට වඩා තෝරා ගැනීම වලදී තව සැලකිලිමත් වෙන්න තිබුණා කියලා. ඔව් කමක් නැහැ. දැන් ඉස්සරහටවත් අපි එහෙම සැලකිල්ලෙන් තෝරගමුකෝ මේ විකල්ප ගැන දැනගෙන ඔබට කොච්චරනම් දේවල් කරන්න පුළුවන්ද මේ මොහොතේ. හැබැයි සියලු දේ එකවර කරන්න බෑ. අන්න ඒකයි විකල්ප ප්‍රයෝජන කියන්නේ. මට මේ මොහොතේ ඔබට ආර්ථික විද්‍යාව උගන්වන්න පුළුවන්. මට ආර්ථික විද්‍යාව විතරක් නෙමෙයි තවත් උගන්වන්න පුළුවන් විෂයන් කිහිපයක් තිබෙනවා. හැබැයි මට එක මොහොතේ මේ සියලු දේ උගන්වන්න බෑනේ. ඔබට සින්දු කියන්නත් පුළුවන්, නටන්නත් පුළුවන්, වයන්නත් පුළුවන්. හැබැයි තුනෙන් ඔබට එකක් තෝරගන්න වෙන්නේ. ඒ සංගීත සෞන්දර්ය හැකියාව තියෙන බොහෝ දෙනෙකුට රඟපාන්න පුළුවන්. ගීත ගයන්න පුළුවන්. වාදනය කරන්න පුළුවන්. උතර නටන්න පුළුවන්. ඔය ඔක්කොම කරන්න ගියොත් එකක්වත් හරියට ඔයාට ඉදිරියට ගෙනියන්න බැරි වෙනවා. ඒ නිසා එකක් තෝරගන්න ඕනේ. අන්න ඒ වගේ දැන් බලන්න. භූමිය වේවා. ශ්‍රමය ප්‍රාග්ධනය මේ වචන ඉතා සවිස්තරව කතා කරන තුරු මේ ආගන්න. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය. මේ සියල්ල එකතු කරන සංවිධානයේ ව්‍යවසායකත්වය. ඒ සියලු සම්පත් විවිධ ප්‍රයෝජන ගත හැකි. හැබැයි කොතෙක් විකල්ප අවස්ථා alternatives මේ විකල්ප වලට කියන පාරිභාෂික වචනේ alternatives. alternate නෙමෙයි alternatives. හරියට වචනේ හුරු වෙන්න ඕනේ. උච්චාරණය කරන්න ඕනේ. දැන ඉගෙන ගන්න ඕනේ. ඒක රාසාව ඇති කර ගන්න ඕනේ. විකල්ප ප්‍රයෝජන. විකල්ප alternatives. ඒ එකක් තමයි එකවර තෝරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ විකල්ප ප්‍රයෝජන තිබෙන සම්පත් සීමිත වුණාම අර තෝරා ගැනීමේ ගැටලුව තවත් තීව්‍ර වෙනවා. කොතෙකුත් දේ කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. මොකක්ද මෙතනින් අපි ඉස්සරහට ගෙනියන්නේ? අන්න ආර්ථිකයේ මූලික ප්‍රශ්න අපි පළවෙනිම අවස්ථාවෙත් කතා කරා. What to produce in which quantities? කුමක්ද නිපදවන්නේ කොපමණද? How to produce? කෙසේද? Whom to produce? කා සඳහාද? ඒක තමයි අපි ඊළඟ මේ විශ්ව දේශයේ එක නිපුණතාව, එකේ එක, එක දෙක, එක තුන, එක හතර, එක පහ, එක හය, එක හත, එක අට, එක නවය, 10ක් නෑ. කාල පරිච්ඡේද 50ක් තියෙනවා ඉගෙන ගන්න. ඒකෙන් කාල පරිච්ඡේද 6ක් සඳහා අපි පළමු පියවරේ සාකච්ඡා කරා. මේ ඉතිරි කොටස. මේවා ඔබ නොදැනෙන්න ඉක්මනින්ම එකකට එකක් එකිනෙක ලස්සනට ගැලපිලා දම්වැලක පුරුක් වගේ සම්බන්ධ වෙලා ගලහාගෙන යනවා. ඔබ එක දිගට පාඩම් ටික පරිශීලනය කරන්න. එහෙමනම් උවමනා සීමිතයි. හැබැයි සපුරා ගන්න තියෙන සම්පත් සීමිතයි. බහනකම විකල්ප ප්‍රයෝජන තියෙන නිසා අර සීමිත බව තවත් තීව්‍ර වෙනවා. මේ සම්පත් වලට විවිධ නම් තිබෙනවා. අපි එක දෙයක් විවිධ ආකාරයෙන් හඳුන්වනවානේ. යාළුවන්ට එක එක නම් කියන්නේ. අම්මලා තාත්තලා දාපු නමුත් තියෙනවා. යාළුවෝ දාපු නමුත් තියෙනවා. සමහර ගුරුවරු දාපු නමුත් තියෙනවා. ඒ නිසා ප්‍රතිඋපකාරයක් වශයෙන් ශිෂ්‍යයෝ ගුරුන්ටත් නම් කියනවා. නැද්ද? ඔව් එහෙම තමයි. අවුරුදු 30ක් මම ඉගෙනුවා පාසල් වල.
අපිටත් කියන්නේ නැති එක නම් කවුරුත් හැබැයි මූණට කියන්නේ නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. සම්පත් වලටත් එහෙමයි. නිෂ්පාදන සම්පත් කියලා තව නාම විශේෂණයක් දාලත් කියනවා. සම්පත්, නිෂ්පාදන සම්පත්. නිෂ්පාදන සාධක කියලාත් කියනවා. නිෂ්පාදන සාධක කියලාත් කියනවා. මේ හැමදේම කියන්නේ එකම දේ. සම්පත්, නිෂ්පාදන සම්පත් වශයෙන් හැඳින්වීම ආර්ථික විද්‍යාවේ ඊටාම නිවැරදි ක්‍රමය. ඒ සම්පත් කිව්වම ටිකක් මදි වගේ නේද? සම්පත් කියලා නමකුත් තියෙනවනේ. උතන ඉන්නවනේ පුතාලා සම්පත්. කියන නමක් තියෙනවා. නේද? ඔව්. හරි. එහෙමනම් අපි නිසා මේ ආර්ථික විද්‍යාවේ සම්පත් වලට ඉස්සරහින් තව පෙළපතක් දාගමු. නිෂ්පාදන සම්පත්, production resources. ඒක තමයි ඊටාම නිවැරදි ක්‍රමය. ඒතර මේ නිෂ්පාදන සම්පත් production factors, නිෂ්පාදන සාධක කියලාත් කියනවා. ඒතර දැන් ඔබ නිෂ්පාදන සම්පත් ගැන නම් අහලා තියෙනවා. මොනවද නිෂ්පාදන සාධක? ඒක දන්නේ නැහැ නේ හිම වෙන්න බෑ. දැන් ඒකත් ප්‍රශ්නයක් වෙච්ච දුවල පුතාලා අපි දැනගෙන ඉඳලා තියෙනවා. අපිට උණ ගහලා තියෙනවා. නිෂ්පාදන සම්පත් ඒක හරි මේ ඊට නිෂ්පාදන සාධක කිව්වම මොකද්ද වෙනස? වෙනසක් නැහැ. එකම දේ. ඊව ප්‍රධාන ස්වරූප දෙකයි. ආර්ථික සම්පත්, ආර්ථික නොවන සම්පත්. ආර්ථික සම්පත්, ආර්ථික නොවන සම්පත්. දැන් ඔබ හිතන්න ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නවා ඇත්තේ මේවායින් කුමන සම්පත් වර්ගද? ආර්ථික විද්‍යාව නිසා ආර්ථික සම්පත් විතරයි කියලාද හිතන්නේ? නැහැ, වැරදි. ආර්ථික සම්පත් ගැන හරියට හඳුන ගන්න සාපේක්ෂව ආර්ථික නොවන සම්පත් ගැනත් අපි ඉගෙන ගන්න ඕන. ආර්ථික නොවන සම්පත් එක්ක ආර්ථික නොවන භාණ්ඩ එනවා, ෆ්‍රී ගුඩ්ස්. ආර්ථික විද්‍යාව නම් බොහෝ විට තියෙන්නේ ආර්ථික භාණ්ඩ. අපි මුලින්ම කිව්වා. නොමිල භාණ්ඩ ආර්ථික විද්‍යාවේ වෙළඳපොළ තුල නැහැ. හැබැයි ඔබ හරි වාසනාවන්තයි. ඔබට උසස් පෙළ විෂය නිර්දේශය මේ වේදිකාව හරහා නොමිලේ අපි ප්‍රදානය කරමු. ඔබට එය තාක්ෂණිකම ඔස්සේ අන්තර්ජාලය සඳහා පමණක් අදාළ ඩේටා පාසුකමට විතරයි ගෙවන්න සිද්ධ වෙන්නේ. එදත් කිව්වා, අදත් කියනවා, හෙටත් කියනවා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. බොහොම කලාතුරකින් තමයි එහෙම ෆ්‍රී සර්විස් එකක් ඔබට හම්බෙන්නේ ආර්ථිකය තුළ. සමහරවිට ඔබට ලැබෙන වටිනාම එකම එක අවස්ථාවක් මේක වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් නෙමේ, ඒකම තමයි. ආර්ථික සම්පත්, ආර්ථික නොවන සම්පත්. මොනවද මේ ආර්ථික සම්පත් කියන්නේ? අපි බලමු. අපි ඒ ගැන පොඩ්ඩක් නිදහසේ සාකච්ඡා කරමු. රූප රාමුවකින් පොඩ්ඩක් බැහැර වෙලා. ආර්ථික සම්පත්. මේක හරි වටිනා වචනයක්. දැන් ආර්ථික විද්‍යාවේ ආර්ථික සම්පත්. ඔබ පොඩ්ඩක් බලන්නකො අංශක කීපයක් ඇස යොමු කරලා. දැන් එක එල්ලේ අමාරුනේ තිරේ දිහත් බලාගන්න. උඩ බිම පොඩ්ඩක් වම දකුණ පැති බලපුවම ඔබට පේන දේවල් ඔය පරිසරයේ තුල සියල්ල ආර්ථික සම්පත් දුවේ පුතේ. ඔබ මේ මාර්ගගත පාඨමාලාව ඉගෙන ගන්න උදව් කරගන්න ස්මාර්ට් ජංගම දුරකථනය ආර්ථික සම්පත. පෑනක් පැන්සලක් මකන කැලලක් උතන තියෙනවා නම් මේ යන ගම මේ දී පොඩි කිටි සටහනක් ලියා ගන්න ඕන. හොඳයි ඒකත්. අපි ලියාගත්තේ නැතත් කමක් නැහැ. අපි මේ සියල්ල ඔබට 100% විස්තරාත්මකව නිබන්ධන ඉදිරිපත් කරනවනේ. ඒවා ඔබට බාගත කරගන්න පුළුවන්, ඩවුන්ලෝඩ් කරගන්න. ඒවයි මුද්‍රණ කොපියක් print out එකක් ගන්න පුළුවන්. හරි. මේ පාඩමට සමගාමීව සියලු තොරතුරු එහෙම ලැබෙනවා විස්තරාත්මකව. මෙතන අපි වැඩිපුර කාලය ගන්නේ ඔබට විෂය උගන්වන්න. ගොඩාක් වෙලාවට සිද්ධ නොවන දේ ඔබට මෙතනින් සිද්ධ වෙනවා, ලැබෙන බව පැහැදිලි ඇති. තීරුම් කරන්නයි හදන්නේ. තීරුම් ගන්න. මේ කාලේ උපරිම ප්‍රයෝජන ගන්න. සටහන් ලියන කාලයක් තීරුම් කරන්න.
දැන් මම ඔබට කීවා පොඩ්ඩක් වටපිට බලලා මොනවද තියෙන්නේ කියලා විපරම් කරන්න. ඔබ වාඩි වෙලා ඉන්න. ඔය ආසනේ. ඔබ වැඩ කරන තැන ඔබ ජංගම දුරකථනයේ රඳවාගෙන තියෙන ආධාරකේ නැත්නම් ඔබේ ලැප්ටොප් එකේ තියෙන කම්පියුටර් ටේබල් එක. ආර්ථික සම්පත්. ඔබේ ඇඳුම් පැළඳුම්. ඔබේ ආහාර වේල. ගෙදර තියෙන ගෘහ භාණ්ඩ. යාන වාහන පාපැදියක් වෙන්න පුළුවන්. යතුරු පැදියක් වෙන්න පුළුවන්. ඔබේ පවුලට කුටුම්බයට අයිති. මොටර රථ වෙන්න පුළුවන්. ගේ දොර, එහි ගෘහෝපකරණ, විදුලි පංකා, වායු සමන යන්ත්‍ර ඒවා තියෙනවනේ. මේ සියල්ල පොත්පත් ඔබේ පෑන් පැන්සල් පොත් බෑග් මේ දවස්වල පොත් බෑග් වෙනම පරිස්සම් කරලා තියලා තියෙනවා නේද? ඒවා ඉතින් පාවිච්චි වෙන්නේ නැහැ නේ. මොකද්ද මේ ඔබ කියපු ඔය ළඟ තියෙන ඔය බඩු මුට්ටු වල තියෙන විශේෂත්වය? ඒ සියලු දේ හිඟයි. ඒ සියල්ලට ආර්ථික භාණ්ඩ කියලා අපි ඊළඟ පියවරේ කියනවා. එහෙනම් මේ ආර්ථික භාණ්ඩ නිපදවන්න යොදා ගන්න එක දෙයක් තමයි ආර්ථික සම්පත්. ඒව හිඟකමකින් යුක්තයි. හිඟයි. සීමිතයි. ඒව කවුරු හරි හිමි කරගන්න උත්සාහ කරනවා නිතර. හිමිකම කිසිම දෙයක් හිමි කරගන්න බෑ කැපකිරීමකින් තොරව. ඒ නිසා මේ දේවල් හිමි කරගන්න බොහෝ දේ කැප කරමින් මිලක් ගෙවනවා. හිඟකමක් හිඟයක් මදිපාඩුයි. හිතූ පැතූ තරම් ලැබෙන්නේ නැහැ. ඒවා හිමි කරගන්නට අවශ්‍යයි ප්‍රයෝජන ගන්න නම්. ඒවා නොමිලේ හම්බෙන්නේ නැහැ. නොමිලේ ලැබෙන්නේ නැහැ. මිලක් ගෙවන්න වෙනවා. මේ හිඟකම කියන වචනේ දැන් ඊටා විස්තරාත්මකව කතා කරන්න අවශ්‍ය වේදිකාව මේ හදන්නේ. මූලාශ්‍රයේ පදනම. හිඟ බහුලව නැහැ. ස්කෑස් හිඟයි. හිමි කරගන්න අපි උත්සාහ කරනවා බොහෝ දේ කැප කරනවා. ඒ කැපකිරීම තුළ sacrifice විශාල අත්දැකීම් ලබා ගන්නවා. ඒ අත්දැකීම් ආර්ථික විද්‍යාවේ විශේෂ නමකින් හඳුන්වනවා. ඒ තමයි මේ බලන්න මේ වචනේ අලුත් වචනයක්. අලුත් වචනයක්. බලන්න. ආවස්තික පිරිවැය. වචන දෙකම ඔබට අලුත්. ඒක තේරුම් ගන්න මතක තියාගන්න හිටි විදිහක් කියන්නම්කෝ කෙටි ක්‍රමයක්. අවස්ථානානුකූලව. ඒකයි මේ ආවස්තික කියන්නේ ඉංග්‍රීසි වචනේ opportunity. opportunity කිව්වම තේරෙනවනේ ඔයාට හොඳටම. opportunities අවස්ථා. opportunity cost. opportunity cost. ආවස්තික පිරිවැය. ඒක වෙනම කියලා දෙනවා. ඔබට මේ මොහොතේ තියෙන ආවස්තික පිරිවැය. ඔබ යමක් ලබා ගන්න. යමක් හිමි කරගන්න. මේ මොහොතේ මේ පාඩම ඉගෙන ගන්න. ඔබ ඔබේ කාලය කැප කරනවා. මේ කාලය තුල ඔබට මේ මොහොතේ කළ හැකි බොහෝ දේ තිබුණා. විකල්ප කියන්නේ යන්නේ වයි. සෙල්ලම් කරන්න තිබුණා. ටීවී බලන්න තිබුණා. ගේම් එකක් සෙල්ලම් කරන්න තිබුණා. පොතක් කියවන්න තිබුණා. සින්දුවක් අහන්න තිබුණා. මේ සංචරණ සීමා තුල ඔබට සාමාන්‍ය පරිසරයේ තියෙන විකල්ප කොටු වෙලා තියෙන්නේ. ගෙදර ඉඳන් කරන්න ගොඩක් දේවල් තිබුණා. අන්නේව තමයි විකල්ප අවස්ථා. ඒ අතරින් ඔබ අද තීරණය කරා හොඳම දේ තෝරගන්න. ඉගෙන ගන්න. ඒ වෙනුවෙන් ඔබ බොහෝ දේ කැප කළා. මේ ඉන්න අතරේ ඔබට මතක් වෙනවා නම් මම මේ මොහොතේ මේ පාඨමාලාවට සම්බන්ධ වුණා තමයි. හැබැයි මේ වෙලාවේ මේකට සම්බන්ධ නොවි හිටියනම් මං ඊළඟට මොකද්ද කරන්න තිබුණේ? දැන් හිතන්න. මේ පාඩම ඉගෙන ගන්නවා වෙනුවට මෙවිල මේක ඉගෙන ගත්තේ නැත්නම් ඔබ මේ සම්බන්ධතාවය මෙතන ගොඩනගාන මේ මොහොත තිබුණ නැත්නම් ඊළඟට මොකද්ද කරන්න තිබුණේ? next best opportunity forgone. next best opportunity forgone.
ඊළඟට තිබිච්ච හොඳම අවස්ථාව කැප කරන ලද. සරලව කියනවනම් කැප කරන ලද හොඳම අවස්ථා ගණනාවක් කැප කරා. ඒ අතරින් සියල්ලටම වඩා ඉදිරියෙන් හිටියා ඊළඟ අවස්ථාව. මේ අංක 1 ඔබ තෝරගත්තේ. එහෙනම් ලැයිස්තුවේ දෙකට තිබුණේ next best opportunity. next best opportunity කියන්නේ number 1 ඔයා select කරා number 2. එහෙනම් මේ වෙලාවේ ඔබ ඉගෙන ගන්නවා වෙනුවට ඔබ ගීතයක් ඇහුම්කන් දෙන්න. නම් ඔබ ඊළඟව තේරීම තිබුණේ වරණය. ඒ ගීතය අහලා රස විඳින්න තිබිච්ච අවස්ථාව නැතිව යා මේ දුක වේදනාව. අන්නේ මානසික තත්ත්වය තමයි ආවස්තික පිරිවැය. අපි ගැඹුරට සාකච්ඡා කරන මෙතන නෙමෙයි ආවස්තික පිරිවැය උගන්වන්න තව ඉදිරියේදී අවශ්‍ය. එහෙම තමයි පාඩම ගලාගෙන යද්දි ඊ වචන ආපුවම මේ ගැන පොඩ්ඩක් මතක් කරගෙන යම් පැහැදිලිවීමක් කරන් ඉස්සරහට යන්න. එතකොට මේ විෂය ඉතාම හොඳින් ඔබට ධාරණය කරගන්න පුළුවන්. එහෙනම් ආර්ථික සම්පත් හිඟයි. ආර්ථික සම්පත් හිමි කරගන්න බොහෝ විට අපි උත්සාහ කරනවා. ඒ වෙනුවෙන් අපිට බොහෝ දේ කැප කරන්න වෙනවා. මිලක් ගෙවන්නම වෙනවා. මිල මුදල්. ඒ ගෙවීම මුදලින් වෙන්නත් පුළුවන්, වෙනත් සම්පතක් වශයෙන් හුවමාරු කරගන්නත් පුළුවන්. ආදි කාලේ එහෙමයි උනේ බොහෝ විට. අද තමයි මුදල් මතම හැමම ගරදිනුවක්ම වෙන්නේ. ඒ හැම දෙයක්ම හිමි කර ගැනීම වෙනුවෙන් කැප කරන ලද අවස්ථාවක් ගැන අපිට නිතරම සිහි වෙනවා. මේ මොහොතේ මේ පාඩම මේ වෙලාවේ ඉගෙනගත්තු නිසා ඔබට කරන්න තිබිච්ච බොහෝ දේ අහිමි වුණා. ඒ දේවල් අතරින් ඊළඟට next best opportunity. ඊළඟට තිබිච්ච හොඳම අවස්ථාව අහිමි වීමේ වේදනාවක් තිබෙනවා නම් අන්න ඒකට කියනවා ආවස්තික පිරිවැය. ඒක ඉස්සරහට අපි ඉගෙන ගමු. ඊටාම සරල වචන වලින් උදාහරණ කොතෙකුත් තියෙනවා. දැන් ඒකට වෙලාව නෙමෙයි මේ. දැන් අපි සම්පත් ආර්ථික සම්පත් ගැන ඉගෙන ගන්න. දැන් මෙච්චරලා අහගෙන හිටපු දේ මතක් කරොත් ඔබට තේයි මේ ආර්ථික සම්පත් කිව්වේ හිඟ දේවල්. හිඟකමකින් යුක්ත දේවල්. එහෙම හිඟ නොවන බහුලව ලබාගත හැකි තෝරගන්න අවශ්‍ය නැත්තම් හිමි කරගන්න දෙයක් ඌමනාවක් ආසාවක් නැහැ. මොකද ඒක තමුන්ට කියලා හිමි කරගන්න දෙයක් නේ. ඕන තරම් බහුලව තියෙනවා නම් මුදලක් මිලක් ගෙවන්නෙත් නැත්තම් කිසිම කැපකිරීමක් නැහැ. ආවස්තික පිරිවැයකුත් නැහැ එහෙනම්. කැපකිරීමක් නැහැ කියන්නේ ඊළඟ අවස්ථාවක් ගැන හිතන්න වෙන්නේ. මොනවද එහෙම තියෙන්නේ? ස්වභාවික වාතාවරණයේදී තියෙන හිරුවෙලිය. මොකද හිරුවෙලිය කියලා නිකම්ම කියපු ගමන් ඕක හරියටම අදහස එන්නේ නැහැ. මොකද ඒක ආර්ථික විද්‍යාව විභාගේ ප්‍රශ්නයක්. විදේශ සංචාරකයන් ලංකාවට එනවා. ඒ රටවල හිරුවෙලිය හොඳින් නොලැබෙන කාල පරිච්ඡේදයක. ඒ සීසන් එකක් තියෙනවා අපේ සංචාරක ශාස්ත්‍රයේ. සංචාරක විදේශ රටවල ඉඳන් ලංකාවට ඇවිත් අර මුහුදු වෙරළේ ඔවුන් මේ රටේ තියෙන මේ හිරුවෙලියෙන් යම් ආස්වාදයක් යම් උපයෝගීතාවයක් ලැබෙනවා. ඒක ආර්ථික විද්‍යාත්මකව හිතන්න. ඒ සඳහා ඔවුන් වීසා පහසුකම් ගුවන් ගමන් ඒ ගාස්තු ගෙවාගෙන සංචාරක හෝටල් වලට ඇවිත් බිල් ගෙවාගෙන අර වෙරළ තීරයේ නිදැල්ලේ නිදහසේ ඔවුන් බොහොම සැහැල්ලුවෙන් හිරුවෙලියේ පහස භුක්ති විඳිනවා. සංචාරකයෙකුට හිරුවෙලිය ආර්ථික සම්පතක්. ඒ නිසා මේක ආර්ථික භාණ්ඩයක්. හැබැයි ඒ වෙරළ කලාපේ උපන්දා ඉඳලා ජීවත් වෙන සාමාන්‍ය මිනිස්සුන්ට හිරුවෙලිය ආර්ථික සම්පතක් නෙමෙයි. යාලට ඒකට මුදලක් ගෙවන්න අවශ්‍ය නැහැ. ඒ සඳහා යාලා වෙලාව වෙන් කරගන්නේ සංචාර හෝටල කාමර වෙන් කරගන්නේ බිල් ගෙවන්නේ නැහැ. අන්න එහෙම යම් කෙනෙකුට බහුලවම ආයාසයකින් තොරව මිලක් නොගෙවා කැපකිරීමක් නැතුව හිමි කරගන්න තරම් තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. මොකද බහුලව තියෙන ඕන වෙලාවක ආවස්තික පිරිවැයක් නැත්තම් ස්වභාවික හිරුවෙලිය ස්වභාවික වර්ෂාව නුවරඑළියේ සිසිලස නුවරඑළියේ වැසියන්ට ආර්ථික නොවන සම්පතක්. හැබැයි ලංකාවේ බොහෝ නගරවල අය නිමාඩු සමයේදී විවේක ගන්නට නුවරඑළිය යන්න විනෝද වෙන්න යනකොට නුවරඑළිය යන්නේ ඇයි?
ඒ තියෙන සුවිශේෂ කාලගුණික දේශගුණික තත්ත්වය හේතු වෙන්නේ. නුවරඑළියේ තියෙන සිසිලස ආර්ථික භාණ්ඩයක් එහි සංචාරණය කරන ශ්‍රී ලාංකිකයන්ට පවා කොළඹ ඉඳලා නුවරඑළිය යනවා නම් ඒකට යන වියදම බලන්න. නුවරඑළියේ ඉන්න අයට ඒක දැනෙන්නේ නැහැ. ඒක යට සාමාන්‍ය දෙයක්. හරි සරලයි. ඕනෑම අවස්ථාවක ඒ තමුන්ට අවශ්‍ය කරන පරිදි තමුන්ගේ උවමනාවට සල්ලන පරිදි හිගයකින් තොරව ලැබෙනවා නම් අවුව වැස්ස එහෙමනේ කියන්නේ. සාමාන්‍ය පරිසරයේදී අවුව වැස්ස තව දෙයක් තියෙනවා. වාතය අපි ආශ්වාස කරන ඔක්සිජන්. ඒක ගගනගාමීකුට ආර්ථික භාණ්ඩයක්. සාගර පත්ලි කිමිදෙන සාගර ගවේෂකයෙකුට ඔක්සිජන් ආර්ථික භාණ්ඩයක්, ආර්ථික සම්පතක්. සාමාන්‍ය වාතාවරණයේ අපි නිදහස් පරිසරයේ සැරිසරද්දී වාතය, ඔක්සිජන් ආර්ථික නොවන සම්පතක්. ඒ නිසා ආර්ථික විද්‍යාවේදී නිෂ්පාදන සාධක, නිෂ්පාදන සම්පත් ප්‍රධාන ස්වරූප දෙකක්. ආර්ථික සම්පත් සහ ආර්ථික නොවන සම්පත්. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා මේ දෙකම අවශ්‍යයි. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා මේ දෙවර්ගයම යොදා ගන්නවා. ඒ කොහොමද? ඔබ හිතන්න සාමාන්‍ය පරිසරයක ගැමි පරිසරයක් ගැන අපි හිතමු. නගර බදවත් ගන්න පුළුවනි. යම් කිසි ව්‍යාපාර ආයතනයක් තිබෙනවා. මේ සාමාන්‍ය පරිසරය. දැන් මේ ගොඩ නැගිල්ල මේකට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මේ සඳහා අවශ්‍ය යාන වාහන ඒවා ආර්ථික සම්පත්. හැබැයි මේ පරිසරය තුල තිබෙන හිරු එළිය දවල් කාලෙට මේ අවකාශය තුල මේ එලිමහන් ප්‍රදේශවල දවල් කාලේ ෆ්ලෑෂ් ලයිට් දාන්නේ නැහැ. හැබැයි මේ ආයතනයේ ඇතුලේ විදුලි බුබුලු දැල් වෙනවා. මේ එලිමහනේ වායු සමනය කරන්නේ නැහැ. මේ ඇතුලේ වායු සමනය කරනවා. හොඳද? එතකොට මේ එලිමහනේ ලැබෙන හිරු එළිය වාතය මේ සාමාන්‍ය කෙනෙක් ඉන්නවා. බොහොම නිදහසේ හුස්ම ගන්න. අවුව වැඩි ඒකනේ කුඩයක් අරන් යන එළියනකොට වැඩිත් එක්ක හිරු එළිය. හැබැයි අපි ගොඩනැගිලි ඇතුලේ කුඩ හිලගෙන යනවද? නෑ. බොහෝම සියුම්ව උපක්‍රම වලින් තමයි ආලෝකය ගන්නෙ. විදුලි ආලෝකය. එහෙම නැත්නම් සමහර ගොඩනැගිලි නිර්මාණයේදී මේක ඩිසයින් කරනවා ස්වභාවික හිරු එළිය ඒ ගොඩනැගිලි ඇතුළට එන ප්‍රවේශයන් සහිතව. ඒකටත් වියදමක් යනවා. එතකොට ඕනම නිෂ්පාදන ආයතනයේ කෘෂිකර්ම වේවා, කර්මාන්ත, සේවා ඕනම අංශයක අර පරිභෝජනය කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී සම්පත් අවශ්‍ය වෙනවා. ඒ සම්පත් ප්‍රධාන කොටස් දෙකයි. ආර්ථික සම්පත්, ආර්ථික නොවන සම්පත්. බොහෝ දුරට තියෙන ආර්ථික සම්පත් අපි මිලක් ගෙවලා, කැපකිරීම කරලා, ආවස්තික පිරිවැයක් දාලා තමයි බොහෝ දේ ලබා ගන්න. හැබැයි අපිට ඉඳලා හිටලා නොමිලේ සබහා ධර්මයාගේ දායාද ලැබෙනවා. එහෙනම් නොමිලේ ලැබෙන ස්වභාවික සම්පත්, නොමිලේ ලැබෙන ස්වභාවික සම්පත්, හිගකමකින් තොරව ලැබෙන ස්වභාවික සම්පත්, කැපකිරීමකින් තොරව ලැබෙන ස්වභාවික සම්පත්, ආවස්තික පිරිවැයකින් තොරව. ආවස්තික පිරිවැය වචනේ ගැඹුරට හිතන්න එපා, මම කියලා දෙන්නම්. ඒකත් මේ ගමන් කතා කරන යන එක හොඳයි ඉස්සරහට. ආවස්තික පිරිවැයකින් තොරව, මිලක් ගෙවීමෙන් තොරව, හිගකමකින් තොරව ස්වභාව ධර්මයෙන් අපිට ඇතිතරම් ලැබෙනවා නම්, හෝ ගාල වැස්ස වහිනවා නම්, හොඳට සැරට අවුව, හොඳට හුස්ම ගන්න වාතය ලැබෙනවා නම්, අපි කොතන වැඩ කරත් කර්මාන්ත ශාලාවක වෙන්න පුළුවන්. ඒ එලිමහනේ. ගොවිපලක වෙන්න පුළුවන් බොහෝ විට එලිමහන්. කුඹුර කොටන තැන. අවුව ආර්ථික භාණ්ඩයක් නැහැ. හැබැයි සමහරට වගා කරන ෆාම් එක ඒක සඳහා අවශ්‍ය ආලෝකයේ කෘත්‍රිම ලබා ගන්නවා. ඒක ආර්ථිකයි. ඔබට පැහැදිලි. ආර්ථික සම්පත් හිඟයි, හිමිකමක් ඇති කර ගන්න උත්සාහ කරනවා. කැපකිරීම කළ යුතුයි. ඒ ඇත්තටම කෘත්‍රිමයි. ස්වභාවික සම්පත් නොමිලේ ඕනතරම් ලැබෙනවා නම් ඒ ආර්ථික නොවන සම්පත්. අපි යමු ඊළඟ පියවරට. හරි, එතකොට අපි සාරාංශයක් ගත්තොත් මේ ආර්ථික සම්පත් කියන්නේ
ඊටාම පැහැදිලිව හිඟකමකින් යුක්ත දේවල්. ඒතර ආර්ථික නොවන සම්පත් කියන්නේ ඇත්තෙන්ම ස්වභාවික සම්පත්. හිඟකමක් නැහැ. ඒ වගේ සීමාවක් තිබෙනවා. හැබැයි අපේ අවශ්‍යතාවලට සාපේක්ෂව ප්‍රමාණවත්. ඒ සීමාවක් තියෙනවා කියන්නේ පරිස්සමෙන් අහගන්න. දවසේ පැය 24ම හිරු එළිය නැහැ. දවසේ පැය 24ම හිරු එළිය අපිට ලැබෙන්නේ නැහැ. හැබැයි හිරු එළිය ලැබෙන දිවා කාලේ අපිට ප්‍රමාණවත්ව ලැබෙනවා මදි පාඩුවකින් තොරව. වර්ෂාව දවස් 365ම නැහැ. මේ වහින වෙලාවට මේ වහින්නේ නෑ කියා හිටපු අය හැමදානියන් එකදා වැහි වලාවේ වහින්න ගත්තාම වැස්ස වැඩි කියනවා. හැමදාම වහින්නේ නෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ දේ බොහොම පරිස්සමින් මේ ස්වභාවික සම්පත් අසීමිතව නෑ. ඒ යම් සීමාවක් තියෙන හැබැයි අපේ අවශ්‍යතා එක සංසන්දනය කරද්දී මදි නොවෙන්න තියෙනවා. ඒ නිසායි මේ ස්වභාවික සම්පත් ඒ අවශ්‍යතාවලට ඒ අවශ්‍යතාව තුළින් පැනනගෙන උවමනාවලට සාපේක්ෂව හිඟකමක් නැහැ. හැබැයි අර කලින් කියපු හිඟ සම්පත් මෙන්ම මේ හිඟ නොවන ආර්ථික නොවන සම්පත් කියන දෙකම අවශ්‍ය වෙනවා ඕනම තැනක නිෂ්පාදන කටයුත්තකදී. කෘෂිකාර්ම වෙන්න පුළුවන්, කර්මාන්තාංශ වෙන්න පුළුවන්, සේවාංශ වෙන්න පුළුවන්. රටේ ප්‍රධාන අංශ තුන ඔය. ඒ අතරේ මතක තියාගන්න ඒක කොටස් 48කට බෙදෙනවා. අපේ ආර්ථිකයේ ආර්ථික විද්‍යාව ඔබට උගන්වනවා ඒ ප්‍රධාන කොටස් 48ක්. ඒ ඔබ සාමාන්‍ය දැනීම හැටියට හොයලා බලන්න. මොනවද මේ කොටස් 48? මහ බැංකුව වාර්තාව බලන්න. ඒව සල්ලි වලට ගන්න අවශ්‍ය නැහැ දැන්. අන්තර්ජාලය පරීක්ෂා කරන්න. Central Bank of Sri Lanka CBSL අකුරු 4 ගහපු ගමන් එනවා. ඒ කියන්නේ බැංකු වාර්තාවේ පටන් ගන්න. ඊට පස්සේ ඔබටම තේරෙනවා යන්න පුළුවන් විදිහ. ඒව බලන්න සාමාන්‍ය දැනීම හැමතිස්සෙම ආර්ථිකය ඉගෙන ගන්න ඉස්සෙල්ලා සමාජ ආර්ථිකයේ තියෙන දේවල් ගැන අවබෝධයක් තනියම ඉස්සෙල්ලා ගන්න උත්සාහ කරන්න. මේ විශ්ින්දේශය අපි ඔබ ඉදිරිපත් කරනවා ඊළඟට ඒකකේ මොකක්ද කියලා ඔබ දන්න ඔබට පුළුවන් ඒක පරීක්ෂා කරලා සූදානමක් ඇතු වෙන්න. ඒ නිසා වෙනත් කිසිම විෂයකදී එහෙම කරන්න පුළුවන්කම් තිබුණත් ආර්ථික විද්‍යාවේ හැම විෂයකටම වඩා ඔබට අවස්ථාව තියෙනවා විෂය ඉගෙන ගන්න ඉන්න කලින් ගුරුවරයා උගන්වන්න යන දේ ගැන යම් පූර්ව අවබෝධයකින් යුතු වෙන්න. එහෙම උත්සාහ කරන්න අලුතෙන් හිතන්න හැමදාම ඉගෙනුවෙන් පස්සේ ඒක ඉස්සරහට ගෙනියන පිටපතක් කොපියක් වෙන්න එපා. ගුරුවරට ඉදිරියෙන් ඔබ ඉන්න ඕන. අපි නතර කරන තැනට වඩා ඉදිරි පියවරක ඔබ ජීවිතේ අධ්‍යාපනයේ පටන් ගන්න ඕන. එහෙම හිතන්න. ඒතර ලෝක ඉස්සරහට යනවා. ඔබ ඉස්සරහට යනවා. මේ ආර්ථිකයත් ඉස්සරහට ගන්න පුළුවන්. හැබැයි අපේ ආර්ථිකේ පස්සට වැටිලා ඉන්නේ. අපි කලින් පියවරේ ගත්තා. පැහැදිලිව තේරුම් ගත්තා. ආර්ථිකයේ ඍණ වර්ධනයක් තියෙන කියලා අපි සංඛ්‍යා දැක්කා. 3.6ක්. මේක උස්සලා ගන්න ඕන උඩට ඔබගේ પરම්පරාව. ඒ වෙනකොට හොඳ මට්ටමක මේක දියුණු වෙන්න ඔබ නිර්මාණශීලීව මේ ආර්ථික විද්‍යාව පිළිබඳව ඉගෙනගෙන ඔබ ආර්ථික විද්‍යාඥයෙක් වෙලා මේ රටට අවශ්‍ය ඒ සේවය සපයන්න එහෙම අභිමතාර්ථයක් එහෙම ඇම්බිෂන් එකක් එක්ක මේ ගමන පටන් ගන්න නතරුනේ තැන හොයන්න බෑ ඔබට. අපි ආශිර්වාද කරනවා ඒ සඳහා. එහෙමනම් ආර්ථික සම්පත් මෙන් ආර්ථික නොවන සම්පත් දෙවර්ගයේම යොදාගෙන තමයි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වෙන්නේ. බලමු ඊළඟට. අර කියපු දේ ඔබට සාරාංශයක් වශයෙන් මෙතන තියෙනවා එකපාරක් බලන්න. මේ දේවල් සියල්ල ඔබට නිබන්ධන වශයෙන් ලැබෙනවා මුද්‍රිතව ඉදිරියේදී. අසීමිත වුවමනාවලට සාපේක්ෂව. දැන් ඒක දන්නවා වචනේ. හරි. වුවමනා අසීමිතයි කියලා වලක් නැහැ. ඒ ගැන කියලා දැන් හොඳට අවබෝධලා ආයෙ කියලා දෙන්න කිව්වොත් ඔයට අප්‍රසන්නයි. ඒ තරම කියන්න අවශ්‍ය නැහැ නේ. වුවමනා අසීමිතයි. දැන් මේ කතා දෙකක් නේ ඒක දන්නවා. කොහොමද දන්නවා? මෙතන අපි තව ටිකක් ඒක වඩා විධිමත් තේරුම් කරා. ඒක සංසන්දනාත්මකව බලද්දී සීමා සහිත සැපයුමක් පවතින සම්පත්. සීමා සහිත සැපයුමක් කියන්නේ යම් සීමාවක් ඇතුළේ. ඒ ආර්ථික සම්පත් වශයෙන් සැලකේ. අපි කතා කරපු දේ නේද තියෙන්නේ?
කැපකිරීම කරන්න වෙනවා. තාම හරියට ඉගෙන ගත්තේ නැහැ. හැබැයි ඔයා දැන් දැනුවත් වුණා. මට ඕන විදිහට තාම මට ඒක කියලා දෙන්න අවස්ථාව ආවේ නැහැ. කියලා දෙන තුරු අහිමි වෙච්ච හොඳම අවස්ථාව. බොහෝ දේ අවස්ථා හිමි වෙනවා. ආවස්තික පිරිවැයක් opportunity cost. මිලක් මත හුවමාරුවේ සල්ලි දීලා ගන්න. ඔයා සල්ලි දීලා නොගත්තත් අම්මා තාත්තා සල්ලි දීලා තමයි ඔයාට අවශ්‍ය දේ ගෙනත් දෙන්නේ. අම්මලා තාත්තලා කොච්චරනම් කැප කරනවද? එයාලට කොයිතරම් ආවස්තික පිරිවැයක් තියෙනවද? මවගේ පියාගේ අවශ්‍යතා උවමනා කැප කරමින් තමයි හොඳම දේ දරුවන්ට අරන් දෙන්නේ. එහෙනම් ඔබේ මවට පියාට කොතෙකුත් ආවස්තික පිරිවැය තත්වයන්ට හැම මොහොතකම මුහුණ දෙන්න වෙනවා ඔබ නිසා. ඔබ ඉගෙන ගන්න. ඉගෙන ගැනීම තමයි ඒ ඔවුන්ගේ ඒ කැපකිරීමේ ආවස්තික පිරිවැය තුනී වෙන ප්‍රතිඵලය. මිලක් මත හුවමාරුයි නොමිලේ ලැබෙන්නේ ආර්ථික සම්පත්. ඔබට නොමිලේ ලැබුණත් ඔබට ඒ දෙන අනුග්‍රාහකයා ස්පොන්සර් එයා මිලක් ගෙවනවා. ඔබට අපි මේ මාර්ගගත ක්‍රමය ඔස්සේ ඔබට නොමිලේ මේ පාඨමාලාව ලැබෙනවා. ඒ ලබා දෙන අනුග්‍රාහකයා ඒ සඳහා මිලක් ගෙවනවා. ඒ නිසා කොතනක හරි මිලක් ගෙවෙනවා. ඒක ආර්ථික භාණ්ඩයක්. මිලක් මත හුවමාරු වෙයි. මිලක් ගෙවන පාර්ශවය ආර්ථික සම්පත් තුළ හිමිකම තහවුරු කරගන්න. සල්ලි ගෙවන කෙනාටයි අයිති. ලබන කෙනාට නෙමෙයි. ලබන කෙනා අය භුක්ති විඳිනවා. ඒ වෙනුවෙන් කෙනෙක් කැපකිරීම කරලා එහි අයිතිය තහවුරු කරගන්නවා. ආර්ථික සම්පත් ඒ හොඳම ප්‍රමාණවත්. ඔබට ඒ ගැන දැන් නැවත මතක් කිරීමක් මේ. මම ඔබට මේ සියල්ල පැහැදිලිව විස්තර කරා. තවත් පිළිවෙලකට ඔබට තිරේ මත දකින්න පුළුවන් මොනවද ආර්ථික නොවන සම්පත්. සැපයුම සීමිතයි. ඒත් අසීමිත වුණාවලට සාපේක්ෂව හිගකමක් දැනෙන්නේ නැහැ. පැය 24ම අවුව නැහැ හිරුවෙලිය. හැබැයි හිරුවෙලියේ තියෙන පැය කිහිපය තුල අපිට මදි පාඩුවකින් තොරව ලැබෙනවා නම් එවැනි සම්පත් ආර්ථික නොවන සම්පත්. ආවස්තික පිරිවැයක් දරන්න වෙන්නේ නැහැ. කැප කරන්න අවශ්‍ය නැහැ. ඉබේ ලැබෙනවා. මිලක් අදාළ නැහැ. මේවාට හිමිකරුවෙකුත් නැහැ. අයිතිකාරයෙක් නැහැ. හිමිකරුවෙක් නැහැ. මේ පදනම එක්ක ඔබ ඊළඟට ඉගෙන ගන්නවා ආර්ථික භාණ්ඩ සහ ආර්ථික නොවන භාණ්ඩ. මේ පදනමම තමයි එතනදී ඔබට ප්‍රයෝජනවත් වෙන්නේ. ඒක තේරුම් ගන්න. පරිභෝජනයේනේ අද වචනේ. නිපුණතා අංක 1 පරිභෝජනය. තුලින් තෘප්තියක් ලැබීම. මොනවද පරිභෝජනය කරන්නේ? භාණ්ඩ හා සේවා. ඒවයි මේ පහළ වෙන්නේ. ඒවා නිෂ්පාදනය කරන්න ඕන. නිෂ්පාදනය සඳහා කුමක්ද අවශ්‍ය වෙන්නේ? සම්පත්. මොන සම්පත්ද? නිෂ්පාදන සම්පත්. නිෂ්පාදන සාධක. මේ සම්පත් ප්‍රවේශ දෙකයි ආර්ථික නොවන. හිඟ සම්පත්, හිඟ නොවන සම්පත්. මේ දෙකම යොදාගෙන තමයි භාණ්ඩ සේවා නිපදවන්නේ. එතකොට ඕනම භාණ්ඩයක් ඕනම සේවාවක් නිෂ්පාදනය කරන්න ආර්ථික සම්පත් විතරක් නෙමෙයි ආර්ථික නොවන සම්පත්තුත් යොදා ගැනෙනවා. ඔබ ඉන්න පරිසරය අනුව ඒකට උදාහරණ ඔබට ගන්න ටිකක් අමාරු වෙයි. නගර බදුව නම් බොහෝ විට ආර්ථික සම්පත් ඉතාම බහුලව යොදා ගන්නවා. ආර්ථික නොවන සම්පත් බොහොම සුළු වශයෙන් තමයි ලැබෙන්නේ. හැබැයි ටිකක් ග්‍රාමීය ප්‍රදේශයකට ගිහිල්ලා අපි ඇතැම් ශාස්ත්‍රයක් බැලුවොත් කෘෂිකර්මාන්තේ හීන් ගොවිතැන බලන්න. වී ගොවිතැන බලන්න. හිරුවෙලිය ජලය වැවෙන් ගන්න වතුර ආර්ථික භාණ්ඩයක්. ඒක කොහොමද වෙන්නේ කියලා කියන්නම්. වර්ෂා ජලය සහ ස්වභාවික හිරුවෙලිය නම් කුඹුරකට හේනකට කෘෂිකර්මයේදී වැදගත් වෙන්නේ. බලන්න වැදගත්ම දේ ආර්ථික නොවන සම්පත්. කලට වැසි වසීවා. එතකොට ඒ ස්වභාව ධර්මයාගෙන් ආශිර්වාදයක් එක්ක ඒ ගොවීන්ට කලට වැසි වසින විට අස්වනු සාර වේවි. සාර වෙනවා. අස්වනු සාර වේවා. ඊතර අවුව වැස්ස
ආර්ථික නොවන සම්පත්. බීජ වී ටික, පොහොර ටික, රසායන ද්‍රව්‍ය ටික, ඒ වෙහෙස මහන්සිය ඒක තමයි ආර්ථික සම්පත්. අර අවුව වැස්ස ආර්ථික නොවන සම්පත් එක්ක ආර්ථික සම්පත් යම් ප්‍රමාණයක් ගොනු කරලා තමයි අස්වැන්න නෙලාගන්නේ. ඒතර කෘෂිකර්මයේදී බොහෝ විට එලිමහන් ගොවිපලකදී කුඹුරේදී හේනේදී ආර්ථික නොවන සම්පත් කොච්චර වැදගත්ද බලන්න. මොනව තිබුණත් බැහැනේ. අවුව වැස්ස කලට වෙලාවට තිබුණේ නැත්නම්. ඒ නිසා හොඳින් මතක තියාගන්න ආර්ථික විද්‍යාවේදී වැදගත් වෙන්නේ ආර්ථික සම්පත් විතරක්ම නෙමෙයි. ආර්ථික නොවන සම්පතුත් අතිශය වැදගත්. අපි මේ පියවරෙන් ඉදිරියට ඊළඟ පියවර ආර්ථික සම්පත් තුළින් පටන් ගනිමු.